ආයිබෝන් ළමයි. ආයිබෝන් සර්. ආයිබෝන්. right තමයි. අද අපි අලුත් පාඩම පටන් ගන්නවා ගොනේද? අලුත් පාඩම. හත්වෙනි පාඩම පුතා ඔයාලට තියෙන කෝණ ආදුෂංක මොකද පුතා බලකෝ මන් දැන් ජොයින් සිග්නල් චුට්ටක් අවුල් වෙනවා සර්. අවුලක් නැතුව තාම මුත් කරේ නැහැ. අපි දැන් ටිකක් වෙලා ජොයින් වෙලා. පාඩමේ මාතෘකාව පුතා අද 7 වෙනි පාඩම මම ඔයාලට කරලා ගොනේ 7 වෙනි පාඩම කෝණ පාඩම. මාතෘකාව ලියන්නමයි 7 වෙනි පාඩම කෝණ පාඩම. හරි. කෝණ පාඩම. පාඩමේ මාතෘකාව ලියා ගන්නමයි කෝණ පාඩම 7 වෙනි පාඩම. කවුද පුතා තාම ඉන්නේ? නම කියන්නේ ළමයින්ගේ. ඔව් පුතා මේ නම් කියන්න ඉන්න කවුද? ලහිරු ආදුෂංක හරි. මට මේ නමක් බලාගන්න බැරි ළමයි කියන කවුද පුතා ඒ? ලහිරුද මේ? ලහිරු. සඳලි නේද? සඳලිද පුතා? සඳලි නේද? සඳලිද? ඇහෙනවද? හරි. එතකොට මේ ලොකු චමිදුලා තව දුලක්ෂිත් නේ අද නේද? යෂිනි ළමයි ටික දැන් මොකද වෙලා තියෙන්නේ? හරි. කමන්න පුතා. අපි පාඩම් පටන් ගමු ළමයින්ට. ළමයි බෝඩ් එක කොහොමද පේනවද පැහැදිලි සාමාන්‍යයෙන්? ලියපු මාතෘකාව පේනවද? මතීෂ පේනවද පුතා බෝඩ් එක? පේනව නේද? හරි. හොඳයි ළමයා. අපි පාඩම් පටන් ගමු කෝණ පාඩම නේද? හරි. හොඳයි. පාඩමේ මාතෘකාව ලියුවා නැහැම ඔබ නේද? ඔව්. පාඩමේ මාතෘකාව ලියුවා නේද? සර් ඔව් පුතා. අපි ටෙස්ට් එකක් එහෙම තියමුද? ඔව් පුතා කියන්නත් විදිහ එක තමයි මේ දැන් කරපු පාඩම් ටිකේ මම ටෙස්ට් එකක් දානවා ඔයගොල්ලන්ට. මේ පේපර් එකක් දානවා. මේ පේපර් එක ලියන්න ඕන. හොඳයි. මම වතර එක පේපර් එකක් දාන්නම්. මේ පේපර් එක ලියන්න ඕන. හොඳයි. මේ කරු පාඩම් ටිකට අදාළ. දැන් අපි පාඩම් 7ක් විතර තියෙනවා. අද පාඩමත් එක 7යි. කලින් පාඩම් 6ක් තියෙනවා. නේද? මේ පාඩම් 6න් මේ පේපර් එකක් දාන්නම් ඔයාලට පොඩක් පාඩම් ටික බලා ගන්න. ඒවා 6ක් කරලා තියෙනවනේ. සෝරි පාඩම් 6ක් තියෙනවනේ. මේ පාඩම් 6 හොඳට බලා ගන්න. එකකින් අපි ටෙස්ට් එකක් කරමු. නේද? හරි. මතක් වෙනත් එක නේද? මම දාන්න පේපර් එකක් හදලා. හොඳයි. ළමයි අද පාඩමේ කෝණ ගැන මොනවද ඔයගොල්ලෝ දන්නේ? කෝණ පාඩම ඉස්කෝලේ කරපු ළමයි කවුද ඉන්නේ? කෝණ පාඩම පුතා කාටද ඉස්කෝලේ කරලා තින්නේ? දුෂ්ෂංග කරලා තියෙන පුතා කෝණ පාඩම ඉස්කෝලේ කරාද? මතීෂ චමත් ඉස්කෝලේ කරාද පුතා කෝණ පාඩම? නේද? අපිට කරේ නෑ සර්. කරේ නෑ නේද?
හරි හොඳයි කමන්න පුතා එහෙනම් හරි ඔයගොල්ලෝ මොනවද දැන් කෝණ ගැන දන්නේ ඔව් කෝණ ගැන දන්නේ මොනවද මොනවද මේ කෝණ කියලා කියන්නේ අහලා තියෙනවද ඍජු කෝණය කියලා එකක් ඍජු කෝණය කියලා එකක් අහලා තියෙනවද ළමයි දුෂංග ඍජු කෝණය කියලා එකක් අහලා තියෙනවද චමත් ඍජු කෝණය හරි කමන්න ඔද මම මුලින්දම කියලා දෙන්නම් පොඩි දේ ඉඳලම හරි මේව හරි ඉස්සෙල්ලාම මම පුතා කෝණයක් හැදෙන විදිහ කියන්නම් කෝණයක් හැදෙන්නේ කොහොමද ළමයි ඔන්න දැන් මෙහෙම රේඛාවක් හැදෙනවා ඔන්න රේඛාවක් හැදෙනවා මෙහෙම රේඛාවක් ඇඳලා ඊට පස්සේ මේ අනිත් කොනෙන් තව මේ පැත්තට රේඛාවක් අඳිනවා. හරි. මෙන්න මෙහෙම ඡේදනයක් තියෙන්න ඕන කෝණයක් හැදෙන්න. හරි. මෙන්න මේකට අපි කියනවා මෙතන කෝණයක් තියෙනවා. හරි. කෝණය මනින්න පුතා මොන අගේන්ද? දැන් දිග මනිනවා අපි මීටර, සෙන්ටිමීටර, ඩෙසිමීටර, මිලිමීටර වගේ නේද? දැන් ද්‍රව මනිනවා පුතා ලීටර්, මිලිලීටර් එහෙම මනිනවා නේද? බර, කිලෝග්‍රෑම්, ග්‍රෑම්. ඒ විදිහට පුතා මේ කෝණ මනින්න අපිට ඒකකයක් තියෙනවා යුනිට් එකක්. දැන් ළමෙක් ඉන්නවා මට කියන කෝණය මනින්නේ ඒකකය මොකක්ද? කෝණය මනින ඒකකය මොකක්ද? අංශක. අංශක. ඔය කියන්නේ අන්න හරි. very good. කෝණය මනින ඒකකය පුතා මොකක්ද? අංශක. හරියටම හරි. මතීෂ කිව්වේ නේද? අංශක. හරිද පුතා අංශක. කෝණය මනින්නේ මොනින්ද? අංශක. දැන් ඉස්සරහට මේ පාඩම සහ 7 8 9 10 11 වෙනකම් කෝණ වෙනවා. හරි? මේ කෝණ පාඩම ඉතාමත් වැදගත් පාඩමක් 11 වෙනකම් තියෙනවා මේ පාඩම. හරි? ඒක නිසා මේ ඔයාලා දෙන්නේ මූලිකවම හරියට මේ ටික හොඳට ඔලුවට ගන්න. දැන් කෝණේ මුලින්ම අපි කෝණේ මනින ඒකකය. කෝණේ මනින ඒකකය පුතා අංශක. ඒක මම දෙම නෝට් එකේ දෙන්නම්. හරි? කොණයක් හැදෙන විදිය තමයි මම මේ කියන්නේ. මේව එක රේඛාවක් ඇඳලා ඊට පස්සේ ඒ රේඛාවේ කොහේ හරි කොනකි. කොණයෙන් මහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මැදකින් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ පැත්තේ කොණයක් හැදෙනවා අනිත් පැත්තේ තව කොණයක් හැදෙනවා. නේ? මේ විදිහට පුතා කොණය නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ කොණයක් මෙහෙම නිර්මාණය වුණා පස්සේ මේ කොණේ දෙපැත්තේ තියෙනවා මේ රේඛා. මේ රේඛාවලට අපි වෙනම නමක් කියනවා. මේ රේඛාවට මොකක්ද කියන්නේ පුතා? මේවට අපි නමක් කියනවා. මොකක්ද ඒකට කියන්නේ? ළමයි දැන් ළමයි කියන කෝණයක් හැදෙන රේඛා දෙකක් එකතු වෙලා තමයි කෝණයක් නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණය වෙන අන්න හරි පුතා. very good. මේවට කියන අපි බාහුව. මොකද්ද? බාහුව. කෝණයක් නිර්මාණය වෙන රේඛාවට අපි කියන බාහුව. බාහුව කීයක් කියලාද කෝණයක් නිර්මාණය කොට? බාහුව. හරි. මෙන්න මේ රේඛා කෝණයක් නිර්මාණය කරන මේ රේඛාවට කියන අපි බාහුව කියලා. හරි. මේවට වචන දෙන්න ඊට පස්සේ මෙන්න මේ තුඩ. මෙතන කවුරුවක් තියනවානේ නේද? ඒ දෙන්න හමු වෙන තැනක් තියනවානේ. මෙන්න මේ හමු වෙන තැනටත් අපි නමක් කියනවා තමයි. මොකක්ද එතෙන්ද කියන්නේ? ශීර්ෂය. අන්න හරි. එතෙන්ට අපි කියන මොකද්ද? ශීර්ෂය. ශීර්ෂය. ඒකට අපි කියනවා ශීර්ෂය කියලා ළමයි. ශීර්ෂය. 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 හරි. ඔන්න බලන්න කෝණයක් නිර්මාණය වෙන්න නම් බාහු කීයක් තියෙනවද? බාහු දෙකක් තියෙන්න ඕන. අවුමේ බාහු දෙකක් තියෙන්න ඕන. අඩුම ඊට වැඩි වෙන්න පුළුවන්. මේ හරි තනි බාහුවකින් ඒ වගේම ඒ බාහු දෙක එකිනෙක ඡේදනය හමු වෙනවා. හමු වෙලා තියෙනවා පුතා. දැන් මෙන්න මේ වගේ ඔන්න එක බාහුවක් මේ අනිත් බාහුව. දැන් මෙතන ගා කෝණයක් තියනවද? මෆිෂ. ඒ දුෂංග. දැන් මෙහෙම තිබුණොත් මෙතන කෝණයක් හැදලා තියනවද ළමයි? මෙන්න මෙහෙම තිබුණොත්. නෑ නේ සර්. අන්න හරි. එතකොට කෝණයක් නිර්මාණය වෙන්න නම් මොකක්ද අනිවාර්යයෙන් වෙන්න ඕන? මේ බාහු දෙක එකිනෙක හමු වෙලා තියෙන්න ඕන. ඔන්නෝම හමු වෙන්න ඕන. එහෙම නැත්නම් මේ බාහු මෙහෙම එන්න ඕන. මෙන්න මේ විදිහට ඡේදනයක්. අපි මෙහෙම කැපෙනකොට අපි කියනවා ඡේදනය වෙනවා කියලා. හරි ඡේදනය. ඡේදනය. හරි රේඛා දෙකක් හමු වෙනකොට අපි කියනවා ඡේදනය වෙනවා කියලා. හරි. අන්න එහෙම ඡේදනයක් වෙලා තින්නොත් තමයි කෝණයක් නිර්මාණය වෙන්නේ.
හරි නිකන් මෙහෙම බාහුව දෙකක් තැන් වලට ඉන්නයි කියලා මේක කෝණයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක වැරදි. හරි. උතරම කියන කෝණයක් නිර්මාණය වෙන්න නම් අනිවාර්යයෙන් මේ බාහුව දෙක එකට හමු වෙලා තියෙන්න ඕන කොහේ හරි. හරි. දැන් ඒ විදිහට මේක තියෙනවානේ. හොඳයි. හරි. ඉස්සෙල්ලා ළමයි මෙන්න මේ රූප සටහන ඇඳගන්නවා කියන්නේ. මේ බාහුව දෙක ඇඳලා ශීර්ෂය මෙතන ගා කෝණය. මේකට අපි කියන කෝණය කියලා පුතා. මේ මැද තියෙන මේ කැලට අපි කියන කෝණය. හරි කෝණය. මේ රූප සටහන ලස්සන දැනගන්න ඉස්සලා පුතේ. ශීර්ෂය බාහුව මෙතන ගා තියෙන එක බාහුවක් අනිත් පැත්තේ තව බාහුවක් තියෙන මේ මැද තියෙන කොටස අපි කියන කෝණය. මෙන්න මේ මෙතන ගා හැදෙන එකට කියනවා අපි කෝණය කියලා. ඔව් මතකයි ඇඳා ඇඳලා ඉවරයිද? හරි. අනිත් ළම යන්න පුතා. බාහුව කෝණය බාහුව හමු වෙන තැන අපි කියනවා ශීර්ෂය කියලා. කෝණයක් නිර්මාණය වෙන්න එතකොට අනිවාර්යයෙන්ම තියෙනවා ශීර්ෂයක් ඡේදනයක්. හරි? හරි. හරි. දැන් ළමයි මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න පොඩ්ඩක් තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. තරුවක් දාලා මෙහෙම ලියන්න පුතා. කෝණයක් නිර්මාණය වීම සඳහා ලියන්න පුතා තරුවක් දාලා ලියා ගන්න. පැත්තෙන් හරි යටින් හරි සියා පොත ගණන් ඉතින් පැත්තෙන් ලියන්න පොඩි පොතක් නම් යටින් ලියන්න. කෝණයක් නිර්මාණය වීම සඳහා කෝණයක් නිර්මාණය වීම සඳහා කෝණයක් නිර්මාණය වීම සඳහා කෝණයක් නිර්මාණය වීම සඳහා බොහෝ විට කෝණයක් නිර්මාණය වීම සඳහා බොහෝ විට රේඛා දෙකක් හමු විය යුතුයි. රේඛා දෙකක් හමු විය යුතුයි. රේඛා දෙකක් හමු විය යුතුයි. රේඛා දෙකක් හමු විය යුතුයි.
එසේ නොමැති විට 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 එනම් තනි රේඛාවක් පමණක් ඇති විට තනි රේඛාවක් පමණක් ඇති විට තනි රේඛාවක් පමණක් ඇති විට එම තනි රේඛාවෙන් සරල කෝණයක් සෑදේ. එම තනි රේඛාවෙන් සරල කෝණයක් සෑදේ. මෙන්න මේ වගේ පුතා තනි රේඛාවක් විතරක් තිබුණොත් මේකට අපි කියනවා සරල කෝණය කියලා. හරි. මෙන්න සරල කෝණය. සරල කෝණය. සරල කෝණය. හරි. රේඛා දෙකක් නැතුව පුතා තනි රේඛාවක් විදියට කියලා හදන්න මේවයි. මේ වක්‍ර වගේ තියෙන්න බෑ. සරල රේඛාවක් කියන පුතා තනි කෙලින් රේඛාවක්. හරි. මේ සරල කියන්නේ ඒකයි. සරල කෝණය කියන්නේ පුතා මේ තනි රේඛාවක් කෙලින් ඇද නැතුව එහෙම තියෙනකොට මෙන්න මේ කෝණයට අපි කියන පුතා සරල කෝණයක් කියලා. හරි. සරල කෝණයක් කියලා. ඒකත් චුට්ටක් අඳ ගන්න මේ කෝණයේ අගය දෙනවා පුතා අංශක 180යි. 180යි අංශක. හරි. සරල කෝණයේ අගය අංශක 180යි. අර සරල දාලා යටින් ලිව්වේ යටින් මේව රේඛාවක් ඇදලා මේ කෝණය මාක් කරලා මේක මාක් කරලා සරල කෝණය කියලා. ඉස්සරහට මම කතා කරමු පොඩ්ඩක් ඉස්සලා මේ සරල කෝණය කියනකොට අපි කතා කරනවා දැන් පොඩ්ඩක් හිතන්න එපා රේඛාවක් ඇදලා මෙහෙම මේ තමයි කෝණය නේ. කෝණය මාක් කරලා ඒකේ අගයක් දාන අංශක 180යි. අංශක කියලා අපි කියන්නේ පුතා අගය දැම්මා මෙතෙන් තිතක් තිබ්බා අංශක. හරි. අංශක කියලා කියන්නේ අගය දැම්මා උඩින් තිතක්. මේ තිතේ කියන පුතා අංශක කියන එක. මේ ඉස්සරහට දෙනවා නෝට් එක. හරි. දැන් පොඩ්ඩක් මේ රේඛාවක් ඇඳලා මේ කෝණය මාක් කරලා මේක සරල කෝණයක් කියලා ඒක පොඩ්ඩක් දැනගන්න. සරල කෝණය. ළමයි සද්දපද්දනේ මොකද ලියාගත්තද? මොකද? කාට හරි ලියා ගන්න බැරි ළමෙක් ඉන්නවද? කිව්ව ටික. ලියාගත්තු සර්. හරි. ලියාගත්තු සර්. හරි. ඒක තමයි නේද? දැන් ඉස්කෝලේ යන්න තිබුණා හොඳයි නේද? ගෙදරට වෙලා ඉඳලා පා වෙලා තින්නේ ළමයින්ට. යාළුවෝ හම්බෙන්නේ තිබුත් නෑනේ. හරි. මේ රූප සටහන අඳගත්ත ළමයි ඒ ලියලා ඊළඟ මේවා රේඛා සරල රේඛා මේක දකින්න සරල රේඛා. පිළිගින් රේඛාවල තියෙන පුතා අපි සරල රේඛා කියලා. මේ විදිහට සරල රේඛාවක් ඇඳලා මේම කෝණය මාක් කරන්න. ඒක අංශක 180යි. ඒක නම් කරන්න මේක සරල කෝණයක් කියලා. මේක සරල කෝණය, මේක සරල රේඛාව. හරි. සරල රේඛාව. හරි මේ කෝණයට අපි කියනවා සරල කෝණය කියලා. හරි. ඔයාලා කෝණ වර්ග 4ක් තියෙනවා පුතා ඉගෙන ගන්න මේ පාඩමේ. ඍජු කෝණය, සුළු කෝණය, මහා කෝණය, පරාවර්ත කෝණය, ඊට අමතරව සරල කෝණය. හරි. ප්‍රධාන 4යි අර සරල කෝණයත් එක්ක 5ක් වෙනවා. හරි. මේ 5 ගැනම අපි කතා කරන කෙනෙක්ට පුතා පොඩ්ඩක් මේ අර අද පැහැදිලි කිරීමක් කරනවා මූලික වශයෙන්.
මේක ඇදගත්තද ළමයි? හරිද? මේකත් පුතා ඇඳලා සරල රේඛාව ඇඳලා සරල කෝණය නම් කරලා පුතා ඒකත් නෝට් කරගන්න ඉස්සෙල්ලා. ආයෙ දෙනවා මේක. ආයෙ කතා කරන සරල කෝණය ගැන සරල රේඛාව ගැන. පුතක් මුලින්ම හඳුන්වා දීමට පුතක් නෝට් කරගන්න. වැඩි විස්තර කතා කරනවා ඉස්සරහ. හරිද ළමයි? මේක ඇඳගත්තද? සරල රේඛාව මේ රේඛාව මැද තියෙන සරල කෝණය අංශක 180යි. හරි. ඊළඟ කරුව දාලා මෙහෙම ලියන්න පුතා. ඊළඟ කරුව දාලා මෙහෙම ලියා ගන්න. දුෂ්‍යංක ඇදගත්තද? ගොඩක් කතා කරන්න ඉතින් නිදිමත හැදෙන්න නැත්තන්නේ. ඈ? කෝ සතිර ඒ කියන්නේ සතිර එන්නම නැද්ද මතිෂලගේ පැත්තේ නේද පුතා සතිර මොකද වෙලා තින්නේ මතිෂ සතිරට මොකද වෙලා තින්නේ පුතා සතිර ගමේ ගිහිල්ලා තාමයිල නෑ නේද ඒ කියන්නේ පරාදේ ළමයට වැඩ කරපු ළමෙක් නේද සතිර හොඳ වැඩ කරානේ දිනපතා ගණන් ඒවත් හදන ළමෙක් එහෙට සිග්නල් නැහැ ඒක පුතා පස්සේ නේද පරාදේ සතිට ගැන පුතා මේ අපි දාන වීඩියෝ එක හරි බලලා පොඩ්ඩක් නොටය සම්පූර්ණ කරගන්න කියලා හොඳේ වීඩියෝ දානවනේ සර් ඔව් පුතා සර් මතිෂලා කතා කරන්නේ ඔව් සතිර ගිහිල්ලා සර් ගමේ ඒගොල්ලන් ඊළඟ කරුව දාලා මෙහෙම ලියා ගන්න ඊළඟ කරුව දාලා ළමයි මෙහෙම ලියන්න මෙසේ ලියන්න පුතා ඊළඟ කරුව දාලා ලියා ගන්න මෙසේ නිර්මාණය වන කෝණ මෙසේ නිර්මාණය වන කෝණ මෙසේ නිර්මාණය වන කෝණ මෙසේ නිර්මාණය වන කෝණ මනින මෙසේ නිර්මාණය වන කෝණ මනින ඒකකයක් පවතී මෙසේ නිර්මාණය වන කෝණ මනින ඒකකයක් පවතී ඔන්න අපේ මතිෂ තමයි මුලින්ම කිව්ව එක නේද ඒක කියනවා මොකද්ද මතිෂ ඒකගේ නම ආයි කියන්න අංශක අන්න හරි අංශක ඒකකයක් පවතී එය හරියට වචන ලියන්න පුතා එය අංශක ලෙස හඳුන්වයි එය අංශක වචන හරියට ලියන්න පුතා අයන්න බිඳුව අංශක එය අංශක ලෙස හඳුන්වයි මෙය සංකේතයක් විදියට
මෙය සංකේතයක් විදියට පහත ආකාරයට නිරූපණය කරයි. පහත ආකාරයට නිරූපණය කරයි. පහත ආකාරයට නිරූපණය කරයි. පහත ආකාරයට නිරූපණය කරයි. මෙය පහත ආකාරයට නිරූපණය කරයි. මෙය පහත ආකාරයට නිරූපණය කරයි. හරි. මෙය පහත ආකාරයට නිරූපණය කරයි. හරි. දැන් පුතම එම අංශක නිරූපණය කරන ආකාරයේ කෝණ ටිකක් දෙනවා. චුට්ටක් එක මේ ලියාගන්න. පහත ආකාර නිරූපණය කරයි කිව්වනේ. වෙන පුතා. දැන් මම කියනවා වලට අංශක 20 ඉස්සලා මේව අකුරෙන් ලියන්න අංශක 20 කොහොමද පුතා අංශක 20 අපි ලියන්නේ සංකේතාත්මකව කෝණයක් ඔන්න දින මේ කෝණයාගේ අංශක 20යි කියනවා අංශක 20 ලියන්නේ කොහොමද දැන් මීටර් 20 ගොනම් පුතා ඔන්න මීටර් 20 නේද මීටර් 20 කිව්වම මීටර් 20 ලියන පුතා 20යි මීටර් නේද එම් තමයි මේකේ සංකේතය මේ අංශක වලට සංකේතයක් තියෙනවා පුතා. දැන් මම ඔයාලට කියන්නේ අංශක 20 කෝණයාගේ අංශක 20යි කියලා දෙනවා. මේක අර සංකේතාත්මකව ලියන්නේ කොහොමද? ඔව් දන්නවා මේ කියනවා කියන පුතා මට අංශක 20 මීටර් 20 නම් අපිට 20යි මීටර් කියලා ලියන්න පුළුවන් 20යි යා පැත්තෙන් m අකුර. ඒ විදිහට පුතා අපිට අංශක 20ක් සංකේතාත්මකව ලියන්න පුළුවන්. මොකද අපි නෝට් එකේ ගොඩක් මේ අංශක 20යි කියලා ලියන්නේ හර සංකේතාත්මකව තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. හරි. මේ වචන ලියන අඩුයි. හරි. කොහොමද අංශක 20 සංකේතාත්මකව ලියන්නේ? අංශකවල සංකේතය මොකක්ද? මීටර වල සංකේතය m නේද? එතකොට බරම ඉන්න සංකේතයක් තියෙනවා කිලෝග්‍රෑම්, ග්‍රෑම් නේ? මිලිග්‍රෑම් මේ විදිහට තියෙනවා. ඒ විදිහට අංශක වල සංකේතය මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කිව්වා. මොකද උදාංශක මයින් කොහොමද? අංශක සංකේතය මොකද්ද? දුෂංක අහගෙන ඉන්නේ මොකද කට්ටිය තතාවහක් නෑ දැන්. දුෂංක තමත් අංශක 20 කොහොමද ලියන්නේ පුතා සංකේතාත්මකව? අංශකේ කොහොමද සංකේතාත්මකව ලියන්නේ අංශක? අංශක කියන්නේ පුතා මෙන්න මේක. අංශක කියලා කියන්නේ අංශක. අංශක වල සංකේතය මොකක්ද? මෙන්න මේව අපි හිතමු x කියලා අගයක් තියන කියලා. මෙන්න මේ x කෙනාගේ දකුණු පැත්තේ වෙන්න පොඩ්ඩක් උඩින්. මෙන්න මේ තිතක් තියෙන එක. තිත තමයි පුතා අංශක කියන එකකින් අංශක කියන එක අපි කතා කරන්නේ පොඩි තිතක් තියලා පුතා අගයට. හරි. දැන් පුතා අංශක 20 අංශක 20 ලියන්නේ මේව 20 ලිව්වා 20යි මෙතන උඩින් පොඩි තිතක් තිබ්බා මේ තිතෙන් කියන්නේ මොකද පුතා අංශක කියන එක හරි මෙන්න මෙහෙම අංශක 20 ලියන්නේ ලියාගෙන පළවෙනි උදාහරණ එතන පහත අංශක 20 ඒ විදිහට උදාහරණ එකක් ලියමු ඊට පස්සේ ඊළඟට දෙනවා මම ඔයාලට අංශක 50 අංශක 50 ලියන්න බලන්න. හරි සරලයි. පොඩ්ඩක් කියන්නේ. දැන් කියන්න බලන්න. මේ 50 ලියලා උඩින් තියලා. ඊට පස්සේ උඩින් පොඩි ටිකක් තියනවා නේද? ඔය පැත්තේ තියන දකුණු පැත්තෙන් තියන්නේ. දැන් මෙහෙම ලියුව සමාන ළමයි මෙහෙම ලියන්න පුළුවන්. 50 ලියලා මේ ඉස්සරහ පැත්තෙන් ලියන්න දුවා. මෙහෙම වුත් මේ පැත්තම තියාගන්න සංඛ්‍යාව ලියලා දකුණු පැත්තේ උඩින් කොහෙන්ද දකුණු පැත්තේ උඩින් මෙන්න මේ හරියට වෙන්න දකුණු පැත්තෙන් කියලා මේ මැදින් තියලා හරියන්නේ නැහැ සංඛ්‍යාවට උඩින් වෙන්නත් ඕන සංඛ්‍යාවට උඩින් දකුණු පැත්තේ පුතා හරි
සංඛ්‍යාවට වෙන සංඛ්‍යාවට උඩින් දකුණු පැත්තට වෙන්න තියන්නේ. මේ සංඛ්‍යාව ගත්තොත් මේ පැත්ත දකුණු මෙහි වමනේ. මේ වම් පැත්තෙන් මෙහෙන් තිබොත් වැරදි. හරි. දකුණු පැත්තෙන් උඩින් ලියන්න ඕන. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති. දැන් මෙන්න මේකට ටක් ගාලා ලියන්න. අංශක 180. අංශක 180ට ටක් ගාලා සංකේතයෙන් ලියන්න. පොඩි කිතාලි තියනවා දකුණු පැත්තේ. දකුණු පැත්තේ පුතා පොඩි කිතාලි තියනවා. හරි. හොඳයි මගේ. දුෂ්යන්තට චමත්ව තේරුණාද පුතා වැඩේ? සද්දපද්ද නැහැ නේද? දුෂ්යන්ක පුතා බෝඩ් එක පේන්න මොකද? ඔව් සර්. මොකද කතා නැත්තද? අසනීපෙන්ද නැහනේ? ඒකනේ. උඩ කතා කරන්නේ නැත්නම් නිදිමත හැදෙනවනේ. ඈ මේ දුෂ්යන්ක තේරුණාද වැඩේ? අංශක 180 තේරුණා සර්. හරි හොඳයි. එතකොට අපේ චමත් පුතාලා පුතා තේරුණාද මේ අංශක වල ලියන විදිය? සංකේතය දාලා. චමත් ඔව් සර්. හරි හොඳයි පුතා හරි. පොඩි පොඩි දේවල් ටිකක් කිව්වේ. හරි හොඳයි. දැන් අපි යමු තව විනාඩි 5කින් විතර ළමයි කට් වෙවි. ආයෙත් ලින්ක් එක දාන්න ගෲප් එකට. හරි. ළඟට 5කින් විතර කට් වෙවි ගෲප් එකට ලින්ක් එක දාන්න පුතා එකකින් එන්න. ඔයාලට මුලින්ම පුතා තියෙනවා ඔයාලගේ පොතේ සිලබස් එකේ කෝණ හඳුනා ගැනීම තමයි මුලින්ම ඔයගොල්ලෝ මේ කෝණ ටික හඳුනා ගැනීම තමයි ඔයාලට තියෙන සිලබස් එකේ. කෝණ. හරි කෝණ ටික හඳුනා ගැනීම. අනුමාත්‍රිකාව ලියා ගන්න ළමයි කෝණ හඳුනා ගැනීම. අනුමාත්‍රිකාව ලියා ගන්න ළමයි කෝණ හඳුනා ගැනීම. හරි. පොඩිම දේ ඉඳලා සේරම කියනවා බයින්න එපා. හරි. පුංචිම දේ ඉඳලා කියනවා. ඒක හැම හිමීටම කරන්නේ කෝණ හඳුනා ගැනීම. මාත්‍රිකාව ලියන්න ළමයි කෝණ හඳුනා ගැනීම. අනුමාත්‍රිකාව කෝණ හඳුනා ගැනීම. කෝණ හඳුනා ගැනීම. කෝණ හඳුනා ගැනීම. වැදගත්ම තැන. ඔන්න අපි පාඩමේ වැදගත්ම තැනට දැන් තමයි එන්නේ. කෝණ හඳුනා ගැනීම. කෝණ හඳුනා ගැනීම. හරි. අපි පුතා එකින් එකට අරගෙන බලමු කොහොමද මේ කෝණ හඳුනාගන්නේ. හරි. හරි. චුට්ටක් මේ පොඩ්ඩක් ලියා ගන්න පුතා ඡේදයක් විදියට කෝණ හඳුනා ගැනීම කියන එක යටතේ ඇති පටන් අරගෙන මෙම පාඩමේදී ලියා ගන්න ළමයි ඡේදයක් විදියට ලියා ගන්න මෙම පාඩමේදී
මෙම පාඩමේදී ප්‍රධාන වශයෙන් මෙම පාඩමේදී ප්‍රධාන වශයෙන් कोण वर्ग छेदයක් ඉදිරිය යන පුතා कोण वर्ग පහක් ගැන कोण वर्ग පහක් ගැන कोण वर्ग පහක් ගැන ඉගෙන ගනු ලැබේ कोण वर्ग පහක් ගැන ඉගෙන ගනු ලැබේ कोण वर्ग පහක් ගැන ඉගෙන ගනු ලැබේ कोण वर्ग පහක් කියලා දෙනවා මං ඔයාලට හරි कोण वर्ग පහ මේ පහම හොඳට ඔළුවේ තැම්පත් කරගන්නවා ලස්සනට තක්වින් තක්කුව හරි මේක ඕනේ වුණාට 11 අතර වෙනකම් සාමාන්‍ය පෙළේ භාගයෙන් නිකම් මේ හරි ඒක මොකද උතම මං අන්තිමට කිව්වේ ඔයාලට අන්තිමට කිව්ව දෙපට කියන්න ඡේදේ මෙම පාඩමේදී ප්‍රධාන වශයෙන් කෝණ වර්ග පහක් ගැන ඉගෙන ගනු ලැබේ. එතන නැවත පුතා නේද? ඉගෙන ගන්න ලැබේ. හරි. ඒවා එතෙන්ට ලියන්න පුතා ඒ ඡේදෙට මෙහෙම ලියන්න. ඒවා පහත පරිදි වේ. ඒවා පහත පරිදි වේ. ඒවා පහත පරිදි වේ. ඔන්න කෝණ වර්ග පහක් තියෙනවා. හරි. ප්‍රධානේම හතරයි ඊට අමතරව සරල කෝණ කියලා එකක් තියෙනවා. හරි පහම අපි අධ්‍යයනය කරමු. ඒවා පහත පරිදි වේ. හරි. මෙන්න මේ කෝණ පහ නම් පුතා පාඩම් කරගන්න ඕන. හරිද? හරි මම එකෙන් එකටම ඉස්සලා පහ අංක දාලා ලියා ගන්න පුතා ඊට පස්සේ අපි එකින් එකට අරගෙන කතා කරමු. හරි අංක දාලා පුතා ඒව පහත පරිදි වේ කියලා ලිව්වනේ. ඊට පස්සේ අංක 1 දාලා මේව ලියන්න. පළවෙනි කෝණය පුතා මොකද්ද? සුළු කෝණය. ඔයගොල්ලෝ ඉගෙන ගන්න පළවෙනි කෝණය තියෙනවාට සුළු කෝණය. හරි සුළු කෝණය. හරි කෝණ වර්ග පහක් මම කියලා දෙනවා. සුළු කෝණය දෙක අංක දාලා ලියනවායි යට ලියාගෙන අංක දාලා පළවෙනි එක සුළු කෝණය. ඊට පස්සේ ඍජු කෝණය. ඍජු වචන ගැන දැන් මොකද හිතනවා ඔහෙ ලියා ගන්න. ඊට පස්සේ අපි එකින් එකට මේව කතා කරනවා. ඉතලා වචන ගැන හිතන්න නැතුව ලියා ගන්න. ඒ පළවෙනි එක සුළු කෝණය, දෙක ඍජු කෝණය. හරි මේ හැම සියලුම කෝණ ගැන අපි එකින් එකට පාඩමක් කියනවා. ඍජු කෝණය ඊට පස්සේ 3 සුළු කෝණය පළවෙනි එක, දෙක ඍජු කෝණය, 3 මහා කෝණය. මහා කෝණය. අලුත් කල එකක්. මහා කෝණය. 4 තුන්වෙනි පුතා මහා කෝණය. 4 සරල කෝණය. අන්න සරල කෝණය. සරල කෝණය. හරි සරල කෝණය. අංක 5 පරාවර්ත කෝණය. මේ බර වචන වගේ තියෙනකොට බය වෙන්න එපා. මේ සංකේත භාෂාවක් තියෙන මේ භාෂාව විතරයි. හරි භාෂාවට බය වෙන්න එපා. පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. පරාවර්ත
වර්ත කෝණය මෙන්න මේ කෝණ පහ තමයි පුතා අපිට ගොඩ දාගන්න තියෙන්නේ. හරි. කෝණ වර්ග පහක් තියෙනවා කතා කරන්නේ. හරි. මේ කෝණ වර්ග පහ ගැන හොඳ අවබෝධයක් ධම්ම තියාගොල්ලෝ මේ ඇති කරගන්න ඕන. මේ කෝණ පහ අපිට ඕන වෙනවා 11 වසර වෙනකම්. හරි. ඉස්සලා පුතා ලස්සන ලියාගෙන අංක දාලා පේලියට පල්ලෙහාට ලියා ගන්න. සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත කෝණය. දුෂ්‍යන්ත ඉන්නව නේද? කවුද පුතා ගියේ? මතීෂද ගියේ? සිග්නල් ප්‍රශ්න තියෙනවා ළමයි නේද? චමත් පුතා ලිව්වද කෝණ පහම පුතා අංක දාලා මෙහෙම දුෂ්‍යංක ලිව්වද පුතා මේ ටික මතීෂ ලිව්ව නේද කවුද නැත්තේ පුතා චමත්ද නැත්තේ චමත් නේද හරි පුතා දැන් චුට්ටක් S2 පියාගෙන විනාඩි දෙකකින් පොඩ්ඩක් මේක පාඩම් කරන්න බලන්න විනාඩි දෙකක් දෙන්නම් පාඩම් කරන්න පුළුවන්ද මේ කොන පහ දැම්ම තියා පාඩම් කරන්න ගන්න විනාඩියක් දෙකක් දෙන්න පුතා ටක්කාලා මේක පාඩම් කරගන්න සුළු කෝණය ඍජු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය පුළුවන් ටක්කාලා මේ වචන පහ පාඩම් කරන්න ඉස්සර අපිට නම් දෙන පැයක් ඇතුළත කවියක් පාඩම් කරන්නේ එහෙම දෙනවා මේ ඉස්කෝලේ පාඩම් එහෙම කරන්නේ නැද්ද කාලේ දින මේ කාලය ඇතුළත මේක පාඩම් කරලා කියන්න ඕන එහෙම දෙයක් කරන්නේ නැද්ද ඉස්කෝලේ ඔව් මම පුතා මේ වචන පාඩම් විනාඩි දෙකක් විතර දෙන්න ටක්කා පාඩම් කරන්න බලන්න මතකෙන් කියන්න ඕන මට විනාඩි දෙකක් දෙන්න මතීෂ දුෂංක තමත් මේ වචන පාඩම් පාඩම් කරන්න පුතා විනාඩි දෙකක් දෙන්න කොහොම පාඩම් කරන්න මට ඔව් හිතෙන් S2 පියාගෙන දැන් මතක් කරන්න මම දැන් අහුවට ටක්කා කියන විනාඩි දෙකක් දෙනවා S2 පියාගෙන පොත දිහා බලනකොට මතක් කරන්න බැරි නේ අමතක කියන ටක්කා ආයෙ බලන්න හරි කොන පහ පාඩම් කරන්න ටක්කා දැන් පාඩම් කරන්න දැන් ලබහදී තහනවා දැනුත් තහනවා මතීෂ දැන් අහනවා මම පාඩම් කරන්න
හරි හොඳයි ළමයි දුෂාංග පාඩම් කිව්ව නේද හරි මුලින්ම අපිට දුෂාංග කියන බලන්න පුතා කටපාඩම කෝණය ඍජු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය අන්න හරි බොහොම හොඳයි පාඩම එන්නේ නැද කිව්වේ ඔය විදියට ලබන සතියේත් කියන්න ඕන මෙතන ගාවදී පුතා දැන් මගේ ඉදිරියේ නෙවෙයි ඔයගොල්ලෝ ඉන්නේ තමන් තමන්ට අවංක වෙන්න ඕන තමන් තමන්ට අවංක කියන්නේ තෝෂමත් පුතා කියන්න සුළු කෝණය ඍජු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය රයිට් හොඳයි ඔන්න අපේ චමත් කිව්වා දුෂාංග කිව්වා හරි මතිසි පුතත් කියන මතකෙන් බලන්න පාඩම් කරා නේද විනාඩි දෙකක් දුන්නා ඔව් සර් කියමු බලන්න එන ඍජු කෝණය සුළු කෝණය කලබල වෙන්න එපා පුතා හැමිට කියන්න සුළු කෝණය ඍජු කෝණය හරි මහා කෝණය හරි සරල කෝණය සරල කෝණය හරි පරාවර්ත කෝණය අන්න හරි very good හොඳයි බොහොම හොඳයි තමයි ගොඩක් හොඳ අන්න ඒ කියන්නේ ඔන්නේ විදිහට පුතා ඔය විදිහට ඔයගොල්ලෝ හැමදාම කොයි වෙලාවෙ ඇහුවොත් මට කියන්න පුළුවන් වෙනවා හරි මට හිත වෙලාවට මේක අහනවම මේ පාඩම ඉවර වෙලත් අහනවා හරි මාකයි පාඩම මේක සම්බන්ධ මාකයි කරනවා ටක් ගාලා කොහොම පහයවොත් කියන්න පුළුවන් වෙනවා හොඳයි හැමෝම කිව්වා දැන් පුතා අපි එකින් එකට බලමු මේ කෝණ වර්ග මොනවද කියලා නම විතරෙන් දැන් දාන්න නේද දැන් ඔයගොල්ලෝ සුළු කෝණයක් කිව්වොත් හඳුනා ගන්න විදිය මොකද්ද සුළු කෝණයක් කියන්නේ මොනවටද අපි සුළු කෝණ කියන්නේ ඍජු කෝණය කියන්නේ මොනවටද ඒක හඳුනා ගන්න කොහොමද මොකද්ද මෙයාගේ ලක්ෂණය මහා කෝණයක් කියන්නේ මොකද්ද මෙයාගේ මොකද්ද ලක්ෂණය සරල කෝණය පරාවර්ත කෝණය ඒ කියන්නේ මේ සියලුම කෝණ අපි එකින් එක කතා කරනවා හරි ඒ නිසා පළවෙනි එක දැන් ලියා ගන්න අංක 1 එක දාලා ලියන්න දාපහු සුළු කෝණය කියලා හරි ආයි අංක 1 දාලා පල්ලෙන් ලියන්න ද සුළු කෝණය අපි එකින් එක කතා කරනවා පළවෙනි එක ලියන්න ද සුළු කෝණය පළවෙනි එක සුළු කෝණය මුලින්ම තියෙන එක ගැන කතා කරමු සුළු කෝණය හරි ආය අනුමාත්‍රකාල ලියන්න ද සුළු කෝණය කියලා අර කෝණ පහක් තිබුණේ මේ කෝණ පහ වෙන වෙනම කතා කරනවා කියන එකට පළවෙනි එක ලියා ගන්න පළවෙනි එක සුළු කෝණය කියලා අනුමාත්‍රකාල ලියා ගන්න සුළු කෝණය හරි සුළු කෝණය සුළු කෝණයක් පිළිබඳ පොඩි හරි අවබෝධයක් තියෙන. දන්න ළමෙක් ඉන්නවද මරවල පැහැදිලි කරලා මොකක්ද සුළු කෝණයක් කියලා කියන්නේ? දන්න ළමෙක් ඉන්නවද? මොකක්ද සුළු කෝණය කියලා කියන්නේ? හරි මම කියලා දෙන්නම් පුතා කවන්නේ බලා ගන්න සුළු කෝණ පුතා මෙන්න මේ වගේ හරිද මෙන්න මේව රේඛාවක් තියෙනවා අර සරල රේඛාවක් ඊපස්සේ මෙන්න මේ වගේ කෝණයක් අඳිනවා හරි දැන් මෙහෙම අඳලා පුතා දැන් ඊළඟ කෝණය මට ආයෙත් මෙහෙම අඳලා ඔන්න තව පොඩ්ඩක් ලොක් කරලා දැන් තව අඳලා මෙහෙම කරන්න පුළුවන් මෙන්න මෙහෙම කෙලින් ඉරක් මේ ඉරට හරියට කෙලින්ම ඉරක් ඊට සමානව තනි කෙලින් මෙහෙම හැරිලා ගිහිල්ලා මේක කොයිලා කරේ කෙලින් එනවනේ ඊට කෙලින් වගේ මේ මෙතන ගත්ත අංශක 90ක් හැදෙනවා හරි මෙතන අංශක 90ක් හැදෙනවා මෙතන කෝණේ අංශක 90යි හරි මෙන්න මේ 90ට වඩා අඩු මේ පැත්තේ ඒකේ ගැලප්ප මෙහෙම හරි
මේකට කියන පුතා අපි ඍජු කෝණය කියලා. හරි. මේ අංශක 90 සරල රේඛාවයි ඕගොල්ලෝ කොටුළු පොතේන හරි ප්ලේසින් අතයි. කෙලින්ම මෙහෙම එකක් අඳිනවා අනිත් එක මේ පැත්තට අඳිනවා. අන්න එහෙම කෙලින් අඳින මෙන්න මෙතන මෙහෙම හැදෙන කෝණයට අපි කියන පුතා මොකද? ඍජු කෝණය කියලා. හරි. මෙන්න මේ ඍජු කෝණයට වඩා අඩු අගයක් මේ පැත්තේ තියෙන අගයන් වලට. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරි. දැන් මේක අර මේ කෙලින් තියෙන මේ පැත්තේ හැදෙන කෝණ. ඒ කියන්නේ පුතා මෙහෙමනේ. මෙන්න මෙහෙම එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේකනේ 90 මේ 90ට මේ පැත්තේ මෙහෙම මේ විදිහට කෝණ ගොඩාක් හැදෙන්න පුළුවන්. කොහොම හරි මේ අංශක 90න් මේ පැත්තේ තියෙන කෝණ තමයි අපි සුළු කෝණ විදිහට සලකන්නේ. හරි. සුළු කෝණ කියන්නේ පුතාට මේ අංශක 90 කියලා කියන්නේ මේ ඍජු කෝණය. ඍජු කෝණයෙන් දකුණු පැත්තේ. ඍජු කෝණය හැදෙන්න කලින් එන කෝණ. මෙහෙම එක කෝණයක්, මෙන්න තව කෝණයක්. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඍජු කෝණයට කලින් හම්බ වෙන කෝණ වලට අපි කියනවා සුළු කෝණ කියලා. මෙහෙම ලියන්න ළමයි පොඩක් ඡේදයක් විදිහට ලියන්න සුළු කෝණය කියන්නේ මොකක්ද කියලා. සුළු කෝණය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. සුළු කෝණය කියලා ලියා ගන්න. ගන්න ඕනද සර්? දැන් මම අඳින්න පාපු. දැන් මේක ඉස්සෙල්ලා ලියාගෙන අඳින්න. මම ඉස්සෙල්ලා මේ දෙක කියනවා. සුළු කෝණ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ලියා අරගන්න. සුළු කෝණයක් යනු මෙහෙම ලියලා ළමයි සුළු කෝණයක් යනු සුළු කෝණයක් යනු විශාලත්වයෙන් අංශක 90ට වඩා අඩු. අංශක 90 ලියන්නේ කොහොමද? ඔන්න මම කරේ අවුලක් කියලා හිතලා නේද? අංශක 90 ලියන්නේ හරි 90යි 30යි. හරි. අංශක 90ට වඩා අඩු. අංශක 90ට වඩා අඩු කෝණ අංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ ලෙස හඳුන්වයි. අංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ ලෙස හඳුන්වයි. ඕන්න ළමයි හොඳ දැන් වැදගත් දේවල් කියන්නේ මේවා ඉතාමත් වැදගත්. හරි? කෝණ පාඩම් මේවා ගොඩක් වැදගත් පුතා. හරි? සුළු කෝණ ලෙස හඳුන්වයි. ඔව් චුට්ටක් හොඳට කියව ගන්න පුතා ඒක මොකද්ද කියලා මම කිව්වේ. අංශක 90 ළමයි මෙහෙම දෙයක් තියෙනවා. ඕක හොඳට ඉස්සරහ පොඩ්ඩක් කියව ගන්න ළමයි ඉස්සෙල්ලා. මොකද්ද පුතා අද මේ දැන් ළමයි මට නෝට් එක පොඩ්ඩක් බලලා කියන්න බලන්න. මොකද්ද සුළු කෝණයක් කියලා කියන්නේ? මොකද්ද දෘශ්‍යාංග සුළු කෝණයක් කියලා පුතා එතකොට මොන වගේ අගයකට අඩුවෙන් තියෙන සුළු කෝණයක් වෙන්න නම් අංශක 90ට වඩා අඩු. අන්න හරි. හරිම සරලයි. අංශක 90ට වඩා අඩු කෝණ අපි කියනවා මොනවද? සුළු කෝණ කියලා. හරිද? අංශක 90ට වඩා අඩු කෝණ. උදාහරණයක් කියන්න බලන්න 90ට අඩු කෝණ. කියන්න පුතා. අංශක කියන්න. එකිනෙකා දෙක ගන්න කියන්න බං. අදුෂ්‍යංග මුලින්ම දෙකක් කියන කෝණ දෙකක්. සුළු කෝණ දෙකක්. අංශක
අංශක अंशक ඇහුණා පුතා හයි කියන්නේ अंशक 80 अंशक 70 අංශක 60 අංශක 80 හරි පුතා 90ට වඩා අඩු කොහොමද හරි ඔන්න දුෂංගට වැඩේ තේරිලා හරි හොඳයි මතීෂ චමත් මට දෙන්න පුළුවන් දෙන්න දෙක ගන්න කියන්න බං සුළු කෝණ කියත් චමත් කියන්න පුතා මතීෂ කියන්න සුළු කෝණ දෙක දෙක කියන්න මතීෂ මොනවාද පුතා සුළු කෝණ කියලා කිව්ව අංශක 90ට වඩා අඩු නේද අඩු සංඛ්‍යා මොනවාද මේ සුළු කෝණ එතකොට අගය මතීෂ ඇහෙනවද සමත් පුතා වැඩේ තේරුනේ නැද්ද බලන්න සුළු කෝණ කියලා කියන්නේ අංශක 90ට වඩා අඩු අංශක 90ට වඩා අඩු කෝණ ඕන තරම් තියනවා නේද කොච්චර තියෙනවද अंशक 60 අංශක 60 මතීෂ තව කියන්න अंशक 45 අංශක 45 හරි තව එකක් කියන්න අංශක 60 अंशक 20 අන්න හරි අංශක 90ට වඩා අඩු සියලුම කෝණ පුතා මොනවද සුළු කෝණ හරිම සරලයි හරි අංශක 90ට වඩා අඩු දැන් විභාගෙදී අහුවොතින් ඕගොල්ලෝ කියන්න පුළුවන් වෙනවනේ අංශක 90 ඔව් අංශක 65 නේද අංශක 1කින් කරනවා කියන්න පුළුවන් අංශක 1 अंशक අංශක 70 ඔය තියෙන අංශක 2 අංශක 15 අංශක 20 අංශක 35 අංශක 39 නේද මේ විදිහට අපිට එකේ ඉඳලා 80 චමත්තුත් කියන පුතා මේ මට උදාහරණ දෙකක් සුළු කෝණ වලට චමත් ඇහෙන්නද පුතා චමත් अंशक 25 අංශක 25 හරි පුතා තව කියන්න अंशक 60 අංශක 60 දැන් තේරෙනව නේද? ඒතර සුළු කෝණ කියන්නේ පුතා එතකොට අංශක 90ට වඩා අඩු කෝණ. හරි. මොන විභාගෙට තියලා තියන්න පුළුවන් මෙන්න මේ විදිහට නේද? එකක් අංශක 60 කියලා ලකුණු කරලා දෙනවා. තව එකක් තව රූපයක් ගන්න දෙන්න පුළුවන්. මේකේ කෝණය අංශක 15යි කියලා නේද? හරි. මේවා මොන කෝණද කියලා අහන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැක්ක ගමන් ටක් ගාලා මතක් කරනවා පුතා නේද? මං කිව්ව දේ මතක් කරන්න ඕන. මොකද කිව්වේ? අංශක 90ට වඩා අඩු සියලුම කෝණ පුතා මොනවද සුළු කෝණ හොඳයි උදාහරණ කියලා ළමයි උදාහරණ කියලා ලියලා මේ රූප සටහන් දෙක ඇඳලා මේ අංශක 1 2 15 20 35 39 මේ විදිහට ලියන්න ළමයි මේම අපිට ගොඩාක් ලියන්න පුළුවන් නේද ලියලා එන්න පුළුවන් වැඩි වාගේ මොකද්ද සුළු කෝණේ ඔව් මේ ටික ලියලා මට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න සුළු කෝණයට ගන්න පුළුවන් වැඩිම අගය මොකද්ද? අඩුම අගය උන්න අංශක 1. අඩුම අගය අංශක 1. හරි ඔයාලට අංශක වල ඊට පස්සේ අංශකේ පුතා ආයි කලා කියලා විකලා කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරි ඒව දැම්ම නැහැ ඔයාලට. හරි. ඒව ලොකු පන්ති වල ගියාම තියෙන්නේ මේ කලා තියෙනවා සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ next වගේ කරන්න ගියොත් කලාවටත් එහා විකලා එහෙම අංශකේ තවත් කොටස් වලට බෙදලා මේ කියලා දෙනවා. හරි දැන් පුතා ඔයගොල්ලෝ අංශක විතරක් ගැන හිතමු. මේ අඩුමගේ අංශක 1 ඒ විදිහට ගිහිලා සුළු කෝණ වලින් තියෙන බල වැඩිම අගයක් මත හිතලා කියන්න බලන්න. ඉස්සරහා මේක අඳගෙන अंशक अंशक 80 80 නෙමෙයි 80ට වැඩි. කීයද පුතා අංශක 80 ඇහුණා अंशक 89 හරියටම හරි පුතා අංශක 89 තමයි පුතා සුළු කෝණයක තියෙන්න පුළුවන් ඔයාලගේ වයසින් තියෙන්න පුළුවන් කියන්න පුළුවන් ගන්න. හරි දැන් මේ පුතා අංශක 89යි ඊට පස්සේ කලා විකලා වලට කඩලා කියන්න පුළුවන්. ඒව දැන් හිතන්න එපා. දැන් ඔයාලගේ මේ සිලබස් එකේ ඔයාලගේ මට්ටමේ මේක 89 කියලා ඉවරක් නැති. හරි අංශකෙන් අංශකනේ. හරි
අංශකෙත් ආය 60කට කඩලා කලා කියලා ජාතියක් හැදෙනවා. අංශක එකක් අපි 60 විනාඩියක් 60කට කඩලා තප්පර 60ක් කඩනවා වගේ මේ අංශකෙත් අපි 60කට කඩනවා. 60කට වෙන් කරලා ඒකෙන් එකක් කලා කියලා කියනවා. හරි. ඒව ගැන දැන් හිතන්න බෑ නිකන් කිව්වේ. ඒක නිකන් බා. අංශක 89 කියලා වගේ තියාගන්න. හරි. ඒ කියන්නේ 90 වුණාන් පස්සේ වෙන කෝණයක් වෙනවා. ඍජු කෝණයක් වෙනවා. හරි. ඒ කියන්නේ 90ට අඩු සියලු කෝණ විභාගයෙන් එන්න පුළුවන්. ඒක උඩට ලියන්න දෙන්න පුළුවන්. තෝරන්න දෙන්න පුළුවන් නේද? ඒ නිසා මේ රූප සටහන් දෙකක් හඳ ගන්න. ඊට පස්සේ ඊට අනුකූලව තමයි මේ ටික යටින් ලියා ගන්න. මේ තමයි උපරිමගේ 89 අවම 1.89යි නේද? 0.90යි අතර. 0.90යි අතර. බිඳුවත් 90ත් අතර. කියන සියලුම අගයන් සුළු කෝණ විදිහට අපි ගන්නවා. සුළු කෝණ. සුළු කෝණය. හරි. මේ රූප සටහන් දෙකක් හඳලා මේ අගයන් ටිකක් දාගන්න. අංශක 1, අංශක 2 මේ මීට අමතරව ඕන තවත් මොනවා ටිකක් ලියාගන්න. හරි. අර මේ හරියට අංශක 20, අංශක 35, 39 වැඩියෙන්ම තියෙනවා 89. මේක අදින්න එපා පුතා හරි මෙන්න මේක අදින්න එපා මේ රූප සටහන් දෙකයි මෙන්න මේ අගයන් ටිකයි විතරයි මේක අදින්න එපා සුළු කෝණය සර් ඔව් පුතා කෝණ දෙකේ අංශක කීයද ගහලා තින්නේ? ඒකෙ තියෙන පුතා ලොකු එකේ තියෙන අංශක 60 මුල් එකේ තියෙන අංශක 60 ඊට යටේ අංශක 15. ඒ කෝණය අගේ. කෝණය අගේ දාන්න පුතා මේ දෙක අතරට. හරි. අංශක 60 අංශක 15. කෝණ නම් කරන විදිය. එතන මේ දෙපැත්තේ තියෙන්නේ මොනවද? බාහුව දෙක. මේ කොනද කියන අපි ශීර්ෂය. ඒවත් මතක තියාගන්න. හරිද පුතා? ටොට්ටකින සර් මේ අර කන ටික ලියන්නේ. ඔව් පැහැදිලි යනවා වෙලාව දෙන්නම්. අගයන්ට කෝණවල අගයන් හරි. සුළු කෝණවල තියෙන්න පුළුවන් අගයන්. ලියුවා සර්. හරි. අපේ චමත් පුතා ලිව්වද? චමත් හරි. මතීෂ් පුතා ලිව්වද? මතීෂ ඇහෙනවද? මතීෂ ඇහෙනවද පුතා ලිව්වද මං ඊළඟට යමුද? ළමයි කතා කරන්න ඕන කතා කරනකොට මම නම් ලියුවා සර්. ඔව් මේ මොකක්ද නැහැ එන්නතුළු
මතීෂ ඇහෙනවද පුතා? මං කියන්නේ ඇහෙනවද ළමයින්ට දුෂ්ටංග ඇහෙනව නේද? මතීෂ ඇහෙනවද? එහෙනම් සර්. ඉවරයි සර්. හරි හරි. ඔව් පුතා මොකද මම දන්නේ නැහැ ඔයාලට ලියලා ඉවරයිද කියලා නේද? ඉවරයි සර්. හරි හොඳයි. ඊට අපි එහෙනම් පුතා ඊළඟ දැන් දන්නවනේ සුළු කෝණය කියන්නේ මොකක්ද කියලා? මහලු දෙයක් නෑ නේද? මේ වචන විතර මම කියන්නේ මේ වචන පහක් විතරයි කියලා. ලොකු දේවල් නෑ. වචන පහක් විතර. හරි. ඒ වචන පහේ මේ එකින් එකට ඉගෙන ගන්නකොට හරිම ලේසි. හරිම සරල දෙයක් තියෙන්නේ. සුළු කෝණ කියලා කියන්නේ හරි සරලවම කියන්න බිඳුවත් 90ත් අතර. ඒ කියන්නේ බිඳුවත් 90ත් අතර අගයන් කියන කෝණ වලට අපි කියන සුළු කෝණ කියලා. බිඳුවත් 90ත් අතර. ඒවට අපි කියන උදා සුළු කෝණ කියලා. හරිද? සුළු කෝණ. ඒ කියන්නේ එක නේද? එකේ ඉඳලා 89ට වෙනකම් අපිට යන්න පුළුවන් සුළු කෝණ. හරි. ඊට පස්සේ අපේ දෙවෙනි පුතා මොකද්ද? දෙවෙනි කොටස තියෙන පුතා අපිට මොන කෝණේ දෙවෙනිදී තියෙන්නේ? දෙවෙනි කෝණේ මොකද්ද කියන්න පුතාට අයියන්? මොකද්ද ළමයි දෙවෙනි කෝණය? ඊළඟ තියෙන මොකද්ද? කොහොමද වෙනද හයියෙන් කෑ ගහලා මේ අද මොකද වෙලා තියෙන්නේ? දුෂ්ටංග මොකද්ද පුතා දෙවෙනිට තියෙන කෝණය? ඍජු කෝණය. අන්න හරි අයියෝ එහෙම අසද්ද කෑ ගහනවා නැත්නම් මරත් ඉවත දෙනවා. මොකද්ද? ඍජු කෝණය නේද? දෙවෙනි කෝණය අපි මොකද්ද ඍජු කෝණය? ඍජු කෝණය. හරි. දෙවෙනි මා අනුමාත්‍ර කලියන්ත දෙක අංක දෙක දාලා ඍජු කෝණය. ඍජු කෝණය. ඍජු කෝණය. ඔව් ලියන්න පුතා දෙවෙනි අනුමාත්‍ර ඍජු කෝණය. දෙවෙනි කෝණය අපි ඉගෙන ගන්න ඍජු කෝණය. ඉතාමත්ම වැදගත්ම කෝණයක් මේක. ඍජු කෝණය. හරි. සුළු කෝණයට වඩා ගොඩාක් වැදගත් මේ ඍජු කෝණය පුතා. ඍජු කෝණය සරල කෝණය. හරි. ඍජු කෝණය කියන්නේ ගොඩාක් වැදගත්. ඔව් ඍජු කෝණය ගැන දන්න ළමෙක් ඉන්නවනම් මම කියන්න. මොකද්ද පුතා ඍජු කෝණය කියලා කියන්නේ? ඍජු කෝණය. මොකක්ද ළමයි ඍජු කෝණය කියලා කියන්නේ? මොන කෝණයද? මොන අර වගේ ආගයක් එහෙම මොන හදයක් දන්නවනම් මට කියන්න ඍජු කෝණයක් ගැන. අංශකානුවේ කෝණය. හරියටම හරි. very good පුතා. ඍජු කෝණය කියලා කියන අපි අංශක 90 කෝණයට කියන තවත් නමක්. මොකද්ද? අංශක 90 කෝණයට කියන තවත් නමක් තමයි පුතා ඍජු කෝණය. ඒක නම වෙනස් කරලා තියෙනවා. අංශක 90 කියලා කියන්නේ නැතුව මෙයාට අපි ඍජු කෝණී කියලා කියනවා. මෙන්න මේ විදිහට අඳින්නේ. අන්දෝදින් අඳින්නේ ඍජු කෝණයක් අඳින්නේ ඔයගොල්ලෝ අඳින්නේ ඉන්න කොටුල් පොතේ අර කෙලින් මිද තියෙනවනේ. කොටුවක කොටු දැන් කොටු මෙහෙම තියෙනවා නේද? කොටු මෙහෙම තියෙනවා. නේද? මෙහෙම කොටු තියනවා පුතා. කොටු පොතේ. මේ කොටු වලින් මේ තනි කෙලින් ඉඳ තියෙනනේ. මෙන්න මේ ඉරි කෙලින් මේම තනියකට මෙහෙම කෙලින්ම එක පැත්තකට අඳිනවා. ඊට පස්සේ අනිත් පැත්තට මෙහෙම අඳිනවා. හරි. අන්න මෙහෙම අඳලා පස්සේ මෙන්න මේ කෝණය මෙතන ගා හැදෙන කෝණයක්. අන්නේ කෝණයට අපි කියන පුතා ඍජු කෝණය කියලා. හරි. පොළොවට ඍජු කෝණය කියලා කියනවා. හරි ඍජු කෝණය හරියට අඳින්න පුතා. තනි කෙලින් ඉරක් යන්න ඊට පස්සේ මේ පැත්තට යන්න. මෙන්න මෙතන හැදෙන කෝණයට අපි කියන පුතා මොකක්ද? අංශක 90. මෙතන පුතා අංශක 90 කියලා කෝණයක් හැදෙනවා. අංශක 90යි. අංශක 90. මේ කෝණය අංශක 90යි. අංශක 90 කෝණයට තව සංකේතයක් තියෙනවා. හරි. මේක ටිකක් තියෙනවා. දැන් අංශක සුළු කෝණ වලට එහෙම සංකේත නැහැ. අංශක 90 කියන එක අපිට සංකේතයෙන් දාන්නත් පුළුවන්. හරි. දැන් පුතා මේක සමාන වෙනවා මෙහෙම. දැන් මේවනේ අපිට කෝණය මෙහෙම දාලා මෙතන අංශක 90 කියලා දැම්මත් හරි. එහෙම ලියන්නත් පුළුවන් අංශක 90. එහෙම නැත්නම් මෙහෙම දාන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටුවක්. කොටුවෙන් භාග නේද? සමජාත රාශිය කොටුවකින් පැත්තක්. මෙතන සමජාත රාශියක් ගේන්න නම් හරි. මේ මෙහෙම වෙනකොට මෙන්න මේ සංකේතය තමයි අංශක 90 සංකේතය. අංශක 90 සංකේතයක තියෙනවා. අංශක 90 කෝණයට තමයි අපි කියන්නේ ඍජු කෝණය කියලා. හරි.
ඍජු කෝණය. දැන් මෙහෙමයි පුතා මේක අපි දන්නේ කරන. පොඩ්ඩක් බලා ගන්න. මෙහෙම රේඛාවක් අඳගෙන පස්සේ මෙන්න මේ ලක්ෂණය පටන් ගමු. මොන කෝණ වාහනේ අරගෙන අපි කෝණ වනින්න මොකකින්ද පුතා? ඔව් තව දෙයක් මතක් කරගන්න නේද? කෝණ වනින්න මොකකින්ද? එහෙම අතිශය. විශාක කෝණ වනින්න මොකකින්ද අපි? कोणमाने අන්න හරි කෝණමානේ නේද? දැන් අපි දිගක් මනිනවා මීටර කෝදුව නේද? අඩි වල ඒ වගේ නෑ ඒකකයක් මනින්න අපේ උපකරණයක් තියෙන්න බෑ නේද? ඒකකයක් මනින්න උපකරණයක් තියෙනවා නේද? දැන් ද්‍රව මනින්න අපිට නේද? මිනුම් තරාව ඒ වගේ විද්‍යාකාර ඔය පාවිච්චි කරනවා. හරි. ඊටසේ බාර මනින්න බලන්ත එක ඒ වගේ තියෙනවනේ මේ ඒ විදිහට පුතා අපිට මේ කෝණය මනින්න පාවිච්චි කරන උපකරණය කෝණමානය. හරි. දැන් කෝණමානයක් අරගෙන කෝණමානය මනින්න දන්නවද ළමයි? කෝණමානය මනින්න දන්නවද? කෝණමානෙන් අංශක කෝණ මනින්න ළමයි කියනකොට හරි. මම ළඟ තියෙන ළමයි ඔයගොල්ලෝ කෝණමානෙ කෝණ. නැද්ද? ඔව් ළමයි පුතා ඔයගොල්ලෝ කෝණමානයක් ගේන්න. හරි. මම කෝණමානෙන් කෝණ මනින හැටි කියලා දෙන්නම්. හරි. ඒක වැදගත් පුතා ඔයාලට. හරි. කෝණමානෙන් කෝණ මනින විදිහ කියලා දෙන්නම්. හරි. දැන් මේ කෝණමානෙ පුතා අරගෙන කෝණමානෙ මෙතන ටිකක් කියනවා. ටිකක් හරි කප්පයක් හරි මෙහෙම සලකුණක් හරි එක ටිකක් හරි මාත්‍රයක් කියනවා. එක එක කෝණමානෙන් වෙනස්. අන්න ඒක මෙතෙන්ද තියෙනවා. හරි. ඊට මේ ඉරට සම්පාදක කරගන්න බිඳුව. ඊට පස්සේ මේන 10 20 හරි. කොහොම අගයන් තියෙනවා. 30 40 මේ මැදට එනකොට පුතා හරියටම කීයද අංශක එන්න ඕන? මැදට එනකොට අංශක කීයද? කෙලින් වෙනකොට කීයද අංශක? 10 20 30 40 මෙහෙම කියලා මේ ඉර කෙලින් වුණා පස්සේ මෙතන ගානට කෝණේ කීයද පුතා? මේ දෙක අතර මෙන්න මේකයි මේකේ අතර කෝණෙන් බලනවා කෙලින් වුණා පස්සේ. අංශක 90. අංශක 90 නේ. මේ මෙතෙන් මෙම් කෙලින් වල ගම හැදෙන පුතා අංශක 90. එතකොට 90 පැනනලා පස්සේ 100 110 120 130 හරි එහෙම හරි ඔයගොල්ලෝ ඉස්සලා පුතා මෙහෙම ලියාගන්න. ඍජු කෝණය ගැන මුත් කිව්වනේ නේද? මෙහෙම ලියාගන්න. ඍජු කෝණය යනු ඍජු කෝණය ගැන ලියන්න පුතා. ඍජු කෝණය යනු අංශක 90 ඍජු කෝණය යනු අංශක 90 කෝණය වේ. ඍජු කෝණය යනු අංශක 90 කෝණය වේ. ඍජු කෝණය යනු අංශක 90 කෝණය වේ. කියලා පුතා මේ රූප සටහන් දෙකක් අරගන්න. අංශක 90 අපිට ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. සංකේතයෙන් ලියන්න පුළුවන් මෙහෙම ලියන්න. මේ සංකේතාත්මකව සංකේතය අනුව අංශක 90 ලියන්න මෙහෙම පුතා. මේ අගය අනුව අගය මගින්. හරි. අපිට අංශක 90 පුතා අගය දාලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සංකේතයේ මගින් ගොඩක් වෙලාවට තමයි සංකේතය තමයි අංශක 90ට පාවිච්චි කරන්නේ. හරි අංශක 90.
මේ රූප සිද්ධාන්ත දෙක අඳ ගන්න පුතා. මේ දෙකම සමානයි. ආංශික අණුවේ කෝණයට තමයි අපි ඍජු කෝණය කියලා කියන්නේ. මේ ආංශික අණුවේ කෝණය සංකේතයක් විදිහට ලියන්නත් පුළුවන්. ඒ වගේම අගය දාලා ලියන්නත් පුළුවන්. හරි. මේ රේඛාව හරියට තනි කෙලින් ඉන්නන පුතා. හරි. මගේ පොඩක් අඳුනට ඕගොල්ලෝ හරියට රූප අඩුව කියලා අඳින්න පුතා හරියට කෙලින්ම ආංශික අණුව. හරි. කොටුවල පොතේ අන්තයන් ලේසියෙන් ලස්සන කොටු දෙකේ. හරි. ආංශික අණුව. ළමයි තා විනාඩියකින් පුතා කට වේවි. අලුතෙන් මම ලින්ක් එක වන්නම්. හරි පුතා මේක අඳගත්ත ළමයි සංකේතය අනුව ලියන විදිය ඍජු කෝණය අංශ කෝණින් ලියන විදිය දෙකම අඳගත්තද ඍජු කෝණය ලේසියි හැබැයි නේද සුළු කෝණය වගේ අතර අගයන් ගොඩක් තියෙනවද ඍජු කෝණයට පුතා අගයන් කීයක් තියෙනවද ඍජු කෝණයට එතකොට දුෂ්‍යංක ඍජු කෝණය කීයද පුතා 1යි අන්න හරි ඍජු කෝණයට තියෙන අගයන් 1යි හරිම සරලයි නේද එයාට හැබැයි සංකේතයක් තියෙනවා මෙන්න මේ සංකේත මතක තියාගන්න ඕන හරි දැන් මම ඔයගොල්ලෝ පොඩි ප්‍රශ්නයක් අහනවා දැන් මේ ඍජු කෝණ දකින්න තියෙන අපේ තල රූප ගොඩක් තියෙනවා කියන්න බලන්න ළමයි මතක් කරලා මට මේ ඍජු කෝණ තියෙන තල රූප මොනවද? සමචතුරස්‍රය. අන්න හරි. ඔය තියෙන්නේ very good. තාම මොනවද පුතා? සමචතුරස්‍රය හරි. තව කොහෙද මේ මොකද පුතා? හයිය කියන්නේ? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය හරි. තාම මොනවද පුතා? සමත් නෑ තාම නේද ඔව් ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය තාම මොනවද පුතා අපිට දකින්න ලැබෙන්නේ ඍජු කෝණ නේද චමත් පුතා අපි කතා කරේ ඍජු කෝණයට අපි තල රූප ගැන ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය හරි මෙහෙම ලියන්න පුතා පොඩ්ඩක් අරගෙන මෙහෙම ලියාගන්න මොකද පුතා දුෂාංක මට මයික් එක පැහැදිලිලා පුතා ඔයාගේ මේ ගෝසාවක් වගේ හෙන්නේ දුෂාංක මට පුතා කියන්නේ ඇහෙන්නේ නැහැ පුතා මේ ගෝසාවක් වගේ ඇහෙන්නේ මයික් එකේ මොකක් ප්‍රශ්නයක් නේද හරි ළමයි මෙහෙම පොඩ්ඩක් මේ තරුවක් දාලා ලියා ගන්න ඍජු කෝණය යටින් අපට මෙහෙම ලියන්න පුතා තරුවක් දාලා ලියා ගන්න ඍජු කෝණය යටතේ අපට ඍජු කෝණ අපට ඍජු කෝණ
අපට ඍජු කෝණ දැක ගැනීම සඳහා දැක ගැනීමට සඳහා නේ පුතා දැක ගැනීමට අපට ඍජු කෝණ දැක ගැනීමට ඍජු කෝණ දැක ගැනීමට පහත තල රූප සටහන් තල රූප සටහන් දෙස හොඳින් බලන්න තල රූප සටහන් දෙස හොඳින් බලන්න ඔන්න තල රූප සටහන කියන්නේ මොකක්ද පුතා තල රූප අපි තල රූප කියලා කියනවා ළමයි මේ වගේ තලයක හරි මේ වගේ පිටුවක මේ බෝඩ් එකේ වගේ පොතේ අදින තල රූප එක පැත්තක් විතරක් පේන මූණතක් විතරක් පේන ඒ කියන්නේ ඝනකයේ ඝන කාව්‍ය ගත්තට පස්සේ පුතා තල රූප නෙවෙයි ඒවා ඝන වස්තු නේද හරිද දැන් ඝනකය මෙහෙම ගත්තට පස්සේ නේද නේ මේවා පුතා ඝන වස්තු නේද හරි මේ තල රූප කියලා කියන පුතා එක පැත්තක් එක මූණතක් විතරක් කියන ඒවට හරි තල රූප හරි ඝන වස්තු තල රූප ඔය ඉතින් 3 4 4 වගේ මේ දවස්වල මම කරලා ළමයිට ඔයාලට මේ දවස්වල මේ 3 4 4 ඔය කියලා දීපුවා ඝන වස්තු තල රූප නේද හරි තල රූප පහත පරිදි කියලා ඕගොල්ලෝ මෙහෙම අඳගන්න පුතා සමචතුරස්‍රය අපිට හොඳට බලලා පස්සේ සමචතුරස්‍රයක් ලියලා සමචතුරස්‍රය කියලා ලියලා අඳින පුතා සමචතුරස්‍රය මේ සමචතුරස්‍රයේ මේ මුළු හතරේ කෝණ හතරක් තියෙනවා නේද මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි මෙන්න මේ කෝණ හතරම අංශක 90යි සමචතුරස්‍රයේ සමචතුරස්‍රය කියන්නේ මොකක්ද පුතා පාද හතරම සමානයි ඔන්න නාමෙත් ලියලා පුතා සමචතුරස්‍රය කියලා ඉතින් සමචතුරස්‍රයක් ඇඳලා මේ කොන් හතරේ තියෙන අංශක 90 කෝණ හතර ලකුණු කරා අන්න මෙන්න බලන්න මෙතක 90 කියලා ලියලා තියෙනවද නැහැ ගොඩක් වෙලාවට ළමයි අංශක 90 කියන එක නා 90න් ලියන්නේ නැහැ මේ සංකේතය තමයි දාන්නේ දැන් ඒක ළමයි දැනගන්න ඕන මේ සංකේතය තිබුණා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන කෝණයගේ කීයද උදා මේ කෝණයගේ දොරට මතීෂ මෙතන කෝණයගේ කීයද උදා එතකොට අංශක 90යි අන්න හරි පුතා අංශක 90යි 90යි අංශක 90යි මේ රූප සටහන් ටික යන පුතා සමචතුරස්‍රය අඳන්න ඊට පස්සේ ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාශ්‍රයේ ලක්ෂණ මොනවද පුතා ඍජු කෝණාශ්‍රයේ ලක්ෂණ ඒකෙත් කොන් හතරේ තියෙන කෝණ හතරම අංශක 90 කෝණ හතරක් තියෙනවා හරිද මේ පාද ගැන තියෙන ලක්ෂණය මොකක්ද පාද ඍජු කෝණාශ්‍රයේ ලක්ෂණ මොකද පුතා පාද කොහොමද තියෙන්නේ පාද අතර තියෙන සම්බන්ධය මොකක්ද ඍජු කෝණාශ්‍රයේ ඒ ළමයි පාද දෙකක් දෙකක් කොටයි ඔව් හරි ඒක හරි ඔව් තව දෙයක් තියෙනවා වැදගත් ලක්ෂණයක් තියෙනවා කියන්න මොකක්ද ඍජු කෝණාශ්‍රයේ පාද යන කියන්න පුළුවන් මේ සම්මුඛව තියෙන පාද ගැන මොකද කියන්න පුළුවන් ඒ මතීෂ සම්මුඛ පාද තමත් පුතා මේ සම්මුඛ පාද ගැන මොකද කියන්න පුළුවන් සම්මුඛ කියලා කියන්නේ මොකද්ද මුහුණට මුහුණ
සම්මුඛය ඔන්න ළමයෙක් වාගේ ඉදිරියෙන් ඉන්නවා නම් මූණට බුල්ල ඉන්න ඒවට කියන පුතාට සම්මුඛ කියලා. අද මෙන්න මේ පාද දෙක සම්මුඛයි. මේ පාදෙට සම්මුඛයි. මෙන්න මේ පාදෙට සම්මුඛයි. මම මේ ගිය සතියේ කලින් සතියේ මේ ඍජුකෝණාස්සේ ලක්ෂ්‍ය 3 ළමයින්ට කියලා දුන්නා. හරි මේ 3 4 කතා කරපුවා. දැන් මතක නැනේ. මොනවාද ඍජුකෝණාස්සේ ලක්ෂණ? සම්මුඛ පාද මොකද වෙන්නේ? සම්මුඛ පාද කියන්නේ මොනවටද මේ මත්‍රීෂ? මතක නැරෙන්න ඕනේ. දුෂ්‍යංග මතක නැද නේද? සම්මුඛ පාද. සම්මුඛ පාද කියන ළමයි මෙන්න මෙහෙම මූණට මූණ තියෙන. මේක හිතනවා අපි කියන මෙන්න මේක මේ පාදය සිම්පල් A කියලා මේ පාදයත් සිම්පල් Aම වෙනවා. මේ සම්මුඛ පාද එකිනෙකට සමානයි. මේ පාදයට සමානයි. සම්මුඛ පාද සමානයි. මෙන්න මේ පාදයට සමානයි. හරි. මේ දුර 5යි නම් මේ දුරත් 5ක් වෙනවා. මේ දුර 10යි නම් මේ දුරත් 10ක් වෙනවා. හරි. අන්න එක ඍජුකෝණාස්සේ විශේෂ ලක්ෂණ පුතා සමජාතුරස්සේ පාද හතරම සමානයි. ඒ විදිහට ඍජුකෝණාස්සේ විශේෂ ලක්ෂණයක් කියනවා සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ පාද යුගල් වශයෙන් සමානයි දෙන්න. නේද? මේ ඉස්සරහට තියෙන තමගේ මූණට මූණ තියෙන පාද දෙක සමානයි. මේ දෙන්න මේ පාදේ සමානයි. දෙපැත්තේ තියෙන පාදේ මේ පහේ පාදයයි සමානයි. ඒකට අපි කියනවා සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද යුගල් සමානයි කියලා කියනවා අපි මේ ඍජුකෝණාස්සේ. දැන් මතක නේද? ඒව ලියා ගන්න හරි. ඒව ලියා ගන්න සම්මුඛ පාද යුගල් සමානයි. ඍජුකෝණාස්සේ ලක්ෂණ. හරි. දුෂ්‍යංග දැන් මතකයිද? මේ පාද එකිනෙකට සමානයි කියලා. මතීෂ ළමයි මොකද කතා බහක් නැත්තේ? මොකද්ද සර්? මම කියන දේ ඔබට ඇහෙන්නේ නැද්ද? ඔයාලට මයික් එකක් ඇවුලද්ද? මේ ඍජුකෝණාස්සේ පුතා සම්මුඛ පාද සමානයි කියන කතාව කලින් දන්නවද? මේ ඍජුකෝණාස්සේ අඳලා පුතා ඍජුකෝණාස්සේ කොන් අතර අංශ 90 කියලා දාගන්න. ඊට අමතරව මේ ඍජුකෝණාස්සේ ගත්ත පස්සේ මේ එකිනෙක මුහුණට මුහුණ තියෙන පාද සමානයි. මේ පාදේ 10 නම් ඊට ඉස්සරහින් තියෙන පාදේ 10යි. මේ පැත්තේ පොඩි පාදේ 5 නම් ඊට ඉස්සරහින් තියෙන පාදේ 5යි. හරි ඒ කියන්නේ මේ මුහුණට මුහුණ තියෙන පාද එකිනෙකට සමානයි. මේ පැත්තේ මුහුණට මෙයාගේ මුහුණට ඉන්නේ මෙයා. එහෙනම් ඒ සම්මුඛ. මේ දෙන්න වෙන වෙනම සමානයි. මේ දෙන්න වෙනම සමානයි. හරි ඍජුකෝණාස්සේ විශේෂ ලක්ෂණ. මේක කියනවා සමජාතුරස්සේ ඍජුකෝණාස්සේ. හරි ගන්න. ඉක්මනට ගන්න. තව එකක් තියෙනවා පුතා. ත්‍රිකෝණ දැකලා තියෙනවද? ත්‍රිකෝණ. ඍජුකෝණේ තියෙන ත්‍රිකෝණ තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණ. ඍජුකෝණික ත්‍රිකෝණ. ඍජුකෝණ තියෙන ත්‍රිකෝණ දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඍජුකෝණික ත්‍රිකෝණ. මෙන්න මේ වගේ ත්‍රිකෝණ පුතා. මෙහෙම මුල්ලෙන් කෝණයක් තියෙනවා ඔන්න ඔය විදිහට. මෙතන ගාලා තියෙන අංශක 90 කෝණයක්. මේ අංශක 90 තියෙන ත්‍රිකෝණ වලට අපි කියන පුතා මොන කෝණද? ඍජුකෝණික ත්‍රිකෝණ. ත්‍රිකෝණ වර්ග මොනවද තියෙන? අමතර දේවල් මම කතා කරනවා. අමතර කියන්නේ මේ අමතර නෙවෙයි. ඉතින් ඔයාලට ඕන වෙනවා පුතා ඉස්සරහට. විභාග වලට මේ ඕන වෙනවා. මොනවද ඔයගොල්ලෝ දන්න ඍජුකෝණ? ත්‍රිකෝණ වර්ග මොනවද පුතා ඔයගොල්ලෝ දන්න? ළමයි කියන්නේ මොකද මේ වෙනද බොහොම ලස්සනට කතා කරනවා උත්තර දෙනවා මොකද ළමයි වෙලා තින්නේ? ඊවල වලට වෙලා ඉඳලා දැන් මේ කම්මැලි වෙලා මොකද වෙලා තියෙන්නේ?
ඔව් කතා කරන්න ළමයි දුෂංක ත්‍රිකෝණ වර්ග මොනවද? ත්‍රිකෝණ වර්ගද සර්? ඔව් ත්‍රිකෝණ වර්ග පුතා. මොනවද ත්‍රිකෝණ වර්ග? මපීෂ සමත් මොනවද ළමයි ත්‍රිකෝණ වර්ග? මටද කියන්න ඕන. මොනවද ත්‍රිකෝණ වර්ග? සමපාද ත්‍රිකෝණ අන්න හරි සමපාද ත්‍රිකෝණය. සම්පාද ත්‍රිකෝණ කියන්නේ මොනවද මපීෂ? අයි සම්පාද කියලා කියන්නේ? සමපාද ත්‍රිකෝණය හරි ත්‍රිකෝණ වර්ගයක්. අයි අපි සම්පාද පාද තුනම සමානයි. අන්න හරි very good. පාද තුනම සමාන ත්‍රිකෝණවලට අපි කියමුද සමපාද ත්‍රිකෝණ. හරි. හොඳයි. ඒ විදිහට ත්‍රිකෝණ වර්ග ඒ විදිහට ගත්ත වද සම්පාද ත්‍රිකෝණ සමද්විපාද ත්‍රිකෝණ පාද දෙක සමානයට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ නේද? විෂම පාද කියලා කියන්නේ පාද තුනම අසමාන ඒවට. ඒ විදිහට තව ත්‍රිකෝණ වර්ගයක් තියෙනවා ත්‍රිකෝණික ත්‍රිකෝණ. හරි ත්‍රිකෝණික ත්‍රිකෝණ කියන්නේ මොකද්ද? එතකොට ත්‍රිකෝණික ත්‍රිකෝණයක ලක්ෂණ මොකද? ඔතකොට කියන්න පුළුවන් වෙනවනේ. මොකද්ද පුතා ත්‍රිකෝණික ත්‍රිකෝණයේ ලක්ෂණ? එක කෝණයක් අංශක 90යි. හොඳම තියාගන්න. මොකක් හරි ත්‍රිකෝණයක් නම් ඔන්න විභාගයට තියලා මේ ත්‍රිකෝණයේ මෙන්න මේ විදිහට සංකේතය. මේ සංකේතයෙන් කියන අංශක 90 සංකේතය. මේ සංකේතය දාලා කියනවා මේ ත්‍රිකෝණේ නම් කරන්න කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ නම් කරනවා කොහොමද? මෙය ත්‍රිකෝණික ත්‍රිකෝණයකි. ඇයි ත්‍රිකෝණික ත්‍රිකෝණයක් වෙන්නේ? අංශක 90 ත්‍රිකෝණයක් නම් මෙයාට කියනවා ත්‍රිකෝණික ත්‍රිකෝණයක් කියලා. හරි. ඒවා පොඩක් ඔළුවේ තියාගන්න. හරි. ඒවත් අහන්න පුළුවන් විභාගෙට. ඔය වාර විභාග වලට අවසාන විභාග වලටනේ. හරි. ආයෙත් දැන් මතක තියාගන්න මොකක් හරි ත්‍රිකෝණයක් ඇතුලේ මේ විදිහට අංශක 90 කෝණයක් මාක් කරලා තියෙනවා. මේ ත්‍රිකෝණයට අපි කියන නම මොකද්ද? ත්‍රිකෝණික ත්‍රිකෝණය. ඔයාලට අලුත් දෙයක් මේක නේද? කලින් අහලා නැහැ නේද? අලුත් දේවල් තමයි දැන් ඉස්සරහට දැනගන්න වෙන්නේ. මේ 6 වසර 7 වසර 8 වසරේ මේ පොඩ ටික ටික අපි උඩට දා ගන්නවා. හරි. දැන් 6 වසරේ තියෙන හරිය 6 වසරේ දාගත්තට පස්සේ 7 වසරට යනකොට ටිකයි. දැන් 6 වසර ළමයි 6 වසර හරියට දාගන්න 7 වසරට ගියොත් 6 ඒවා 7 ඒවා දෙකම දා ගන්න ඕනේ. ඒක නිසා ක්‍රමක්‍රමෙන් තත්වෙන් තත්වෙ පුතා මෙන්න තත්පත් කර ගන්න ඕන මනසේ. හරි. හොඳයි. දැන් මේ උදාහරණ තුන දෙකක් දා ගන්න පුතා. ත්‍රිකෝණ දකින්න ලැබෙන දැන්. සමජාතක තියෙනවා මුළු හතරේ ත්‍රිකෝණ ආශ්‍රය මුළු හතරේ තියෙනවා ත්‍රිකෝණ සමහර ත්‍රිකෝණ වල තියෙනවා එක මුල්ලක ඒවට අපි කියන ත්‍රිකෝණික ත්‍රිකෝණ කියලා. උදාහරණ මේ තුනම ඇඳගත්තද දැන් නම් වෙලා නැති නේද? ඇඳගත්තද? ඕ ළමයි කතා කරන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? දුෂ්‍යංක ඇඳ පුතා තව වෙලා වුණද? ඇඳගත්ත සර්. හරි. හරි හොඳයි හොඳයි. ඉක්මනට කරමු පුතා. ඔන්න ඍජු කෝණය. ඒක ඍජු කෝණයේ තියෙන පුළුවන් අංශක 90 එකගේයි. හරි. ඊට පස්සේ අපි මොකක්ද ඊළඟට තියෙන කෝණ වර්ගය? මොකක්ද තමයි ඊළඟට තියෙන කෝණ වර්ගය? කියන්න. මොකද්ද තුනට තියෙන්නේ? තුන්වෙනි කෝණ වර්ගය මොකද්ද පුතා? තුන්වෙනි කෝණය මොකද්ද? කියන්න. මහා කෝණය. අන්න හරි. මහා කෝණය. මහා කෝණය. මහා අනුමාත්‍රකාලිය අනුව මහා කෝණය. තුන්වෙනි කෝණ වර්ග අපි කතා කරනවා මහා කෝණය. ඊළඟට මහා කෝණය. මේ කෝණ වර්ගයේ මහා කෝණය. හරි. හරි. මහා කෝණ කියන්නේ පුතා මොනවද? ඔන්න අපි දැන් ඔන්න සරල රේඛාවක් ඇඳලා. හරිද? දැන් සරල රේඛාවේ මෙන්න මේක හරියට කෙලින් මෙතනින් බෙදුවොතින් හරියට කෙලින් ඉරක් ඇඳලා මෙතන ගා හදන කිව්ව අංශක 90ක්. දැන් අංශක 90 නේ මේ කෙලින් ඉර. ඒතර කෙලින් ඉරේ මේ පැත්තේ මොනවා කොන්නද හැදෙන්නේ?
මේ මොන කෝණද? සුළු කෝණ. අන්න හරි. මෙහෙම කෙලින් ඉරක් ඇඳලා මේ දකුණු පැත්තේ හැදෙන පුතා සුළු කෝණ. හරියට මේ කෙලින් ඉර කියන්නේ මොන කෝණයද පුතා? ඒක මොකද? ඍජු කෝණ. ඍජු කෝණය. අන්න හරි. දැන් බලන්න ඉයලා තියෙනවා මේකේ. මොන අපි මෙතන ගාව බිඳුව තියෙනවා. හරි. බිඳුවෙන් පටන් ගන්නවා 1 2 3 4 ඒ විදිහට 89 වෙනකම් මෙතෙන්ට යනවා. 89 මෙතනයි කියලා හිතමු. 89. හරි ඊට පස්සේ මෙතන 1යි කියලා හිතමු මේ හරිය. හරි 1 කියලා හිතමු. මෙන්න මෙතෙන්ට එනකොට උදා 90ක් වෙනවා. හරිද? මෙතෙන්ට එනවා 90ක් වෙනවා. හරි. දැන් 90 පස්සේ මොකක්ද තියෙන්නේ? 91 නේද? ඔන්න 91. 92. හරි. 100 110 120 හරි 130 150 ඔන්නම කෝණ අඳිනවා හරි මේක පොඩ්ඩක් මෙහෙම අඳලා පුතා ඔන්න මෙන්න මෙතන ගානේ ලක්ෂය කැපෙන මෙතන ගානේ මේ ලක්ෂය ඕ ලක්ෂය මෙතන නම් කරමු මම උන්වහන්සේ පැහැදිලි වෙන්න මම මෙහෙම ගිහිල්ලා මෙන්න අර කඩේරෙන් අඳිනවා අංශ 90 හරි අංශ 90 මේ පැත්තට එනවා මෙන්න මේ වගේ කෝණනේ අන්න හැඩය ඔළුවේ තියෙන ඕන අංශක 90 ඍජු කෝණයෙන් මේ පැත්තට එන්න ඕන හරි එතකොට මේ තියෙන්නේ පුතා මෙතන ගාම මේ කඩේරෙන් අදිනවා මොකද්ද මේ තියෙන්නේ සරල කෝණය කියලා කියන පුතා අංශක 180 මම අර කලින්ම පොඩ අර හඳුන්වා දීම කිව්වා මතකද සරල කෝණය මෙතන ගාම අංශක 180 කියලා මතකද එහෙනම් සරල රේඛාවක් තියෙන මේ සරල රේඛාවේ කෝණය අංශක 180 හරි එතකොට මහා කෝණ කියන ළමයි මෙන්න මේ අංශක 90 තියෙනවනේ මෙන්න මේක මේ අංශක 90 මේ පැත්තට එන්න ඕන අර දකුණු පැත්ත සුළු කෝණනේ වම් පැත්තේ හැබැයි වම් පැත්තේ මෙන්න මේ රේඛාවට උඩින් වෙන්නත් ඕන මේ තියෙන මොකද්ද සරල රේඛාව සරල කෝණයක් කියන උතර අංශක 180 හරි මෙතන ගාවට එනවා අංශක 180ක් වෙනවා මෙතන ගාව බිඳුව ඊට පස්සේ මෙතෙන් එනවා 90යි මැදට ඉතින් මෙතෙන් එනකොට ආයි 180යි එතකොට මෙන්න මේ දෙන්න අතර තියන ආගයන් තමයි පුතා මොනවද මහා කෝණ වෙන්නේ ඔන්න දැන් කියන බලන්න මහා කෝණ කියන්නේ මොනවද අංශක 90යි අංශක 180යි අතර 90යි 180යි නෑ අංශක 90යි 180යි අතර කොහොමද පුතා අංශක 90යි අංශක 180යි අතර මෙන්න මේ දෙන්න අතර තියෙන කෝණ නේද මේ දෙන්න අතර තියෙන කෝණ හැබැයි මේ කෝණය නම් මෙන්න මෙහෙම ගහන්න පුතා හරි මෙන්න මේ රේඛාව නම් කරන්න ඕන මෙන්න මේ වගේ කෝණ පුතා හරි මෙතන තියෙන මෙන්න අංශක 90 එක කඩේකින් නම් කරන්න මෙන්න මෙන්න මහා කෝණයක් එකක් ඔන්න තව කෝණයක් මෙතන තිතනම් මේ කඩේකට ගන්න ඔන්න මේ තව මහා කෝණයක් මේක අපි તો අංශක 90ට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අංශක 100ක් වෙන්න පුළුවන්. මෙතන මේක අංශක 150ක් වෙන්න පුළුවන්. හරි. මේ විදිහට අංශක 150 තව එකක් අඳිමු. මේ ඊට මකන්න උදේ ආස්තාව පැහැදිලි. ඊට මකන්න. බාහුව දෙකකින් අනියම අංශක 170 මෙන්න මේ මෙතන අර ශීර්ෂය හරි එතකොට මහා කෝණ කියන ළමයි ඒකට අංශක 90යි අංශක 180යි අතර කෝණ හරි මෙහෙම ලියලා ළමයටක් ගාලා මහා කෝණය යටතේ ලියා ගන්න ඉස්සර රූපසට අඳින්න එපා මම මේ කිව්වට පස්සේ අඳින්න මහා කෝණ යනු මහා කෝණ යටතේ ලියා ගන්න ළමයි මහා කෝණ යනු මහා කෝණ යනු
මහා කෝණය යනු ඍජු කෝණයට වඩා විශාල මෙන්න ඍජු කෝණය නේද අංශක 90නේ ඍජු කෝණයට වඩා විශාල මේ 90ට වඩා විශාල ඍජු කෝණයට වඩා විශාල මහා කෝණය යනු ඍජු කෝණයට වඩා විශාල ඍජු කෝණයට වඩා විශාල එහෙත් සරල කෝණයට වඩා කුඩා සරල කෝණයට වඩා කුඩා මෙන්න සරල කෝණය කියන පුතා අංශක 180 අංශක 180 වලට වඩා කුඩා එහෙත් සරල කෝණයට වඩා කුඩා සරල කෝණයට වඩා කුඩා සරල කෝණයට වඩා කුඩා කෝණ සරල කෝණයට වඩා කුඩා කෝණ මහා කෝණ ලෙස හඳුන්වයි 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 හරි ඒකටම ලියන්න පුතා හැම කවුඩක් තියෙනවා මහා කෝණ ලෙස හඳුන්වයි ටිකක් තියලා මෙහෙම ලියන්න එනම් මහා කෝණවල අගයන් මහා කෝණවල අගයන් අංශක 90ත් අංශක 180ත් අංශක 180ත් අතර අංශක 90ත් අංශක 180ත් අතර අගයන් බව අපට පැහැදිලි වේ අංශක 90යි අංශක 180යි අතර අගයන් බව අපට පැහැදිලි වේ ඒවා පහත පරිදි වේ පහත පරිදි වේ කියලා ළමයි මෙන්න මේ මහා කෝණ තුන ඇඳගන්න මේ මහා කෝණ තුන ඇඳගලා තව මහා කෝණ අගයන් ටිකක් දාන්න බලමු එක්කෙනා දෙකක් තුනක් කියලා බලන්න මහා කෝණ අගයන් මොනවද ඉස්සලා රූපක කඳු අරගන්න පුතා මහා කෝණ තුන අරගන්න මුලින්ම තියෙන අංශක 100 අංශක 150 අංශක 170 ඊට අමතරව ඔයගොල්ලෝ මෙතනින් යටින් ලියන්න ඕන එතකොට පටන් ගන්න කියන්නේ පුතා 91 නේද 90 කියන්න ගන්න බෑ 90 ඍජු කෝණයක් නේ අපි පටන් ගන්න පුතා උදාහරණ තාලෙට කිව්වොත් අංශක 91 අංශක 91 කියන පුතා මොකද්ද මහා කෝණයක් හරි අංශක 92 නේද ඊට අංශක 100 110 නේ ඔය විදිහට 150 නේද
ඊට පස්සේ 150 160 හරි ඔය කියන්නේ මොනවද මහා කෝණ මෙහෙම ගිහිල්ලා ළමයි තියෙන්න පුළුවන් උපරිම ගාන මට පොඩ්ඩක් හිතලා කියන්න ඕන අර උදාහරණ ටිකක් දීලා තියෙන්න පුළුවන් උපරිම ගාන කියන්න ඕන අර සුළු කෝණවල කිව්වා වගේ මහා කෝණයකට තියෙන්න පුළුවන් උපරිම ගාන අංශක වලින් කලා විකලා නැතුව අංශකය 60කට කඩලා පුතා කලා හැදෙනවා ආයි අංශකත් ආයි කලාත් ආයි කඩලා විකලා කියලා දාලා හැදෙනවා සර් ඔව් පුතා තියෙන පුළුවන් මහා කෝණවල අගයන් ඔව් පුතා මහා කෝණවල අගයන් ටික කියන්න ලියලා තියෙන ලියලා තියෙන ටික පුතා ලියා ගන්න අර මේ රූප සටහන් ටික ඇඳගත්තු දුෂ්‍යංක answer ඔව් රූප සටහන් ටිකේ තියෙන අගයන් ටිකද පුතාට ඕන නැත්නම් යටින් අර උදාහරණ කියලා දාපු ටිකද රූප සටහන් වල තියෙන ඒවා රූප සටහනේ පුතා මුලින්ම තියෙන අංශක 100 අංශක 100 පළවෙනි එකේ තියෙන්නේ අංශක 100 හරි මහා කෝණේ හැඩය පොඩ්ඩක් ඔළුවේ තියාගෙන රූපයෙන් මතේ තියාගන්න ඕන රූපෙන් අපිට මේක මහා කෝණයක්ද කියලා කියන්න පුළුවන් අණුවෙන් එහා පැත්තට ගිහිලා තිනවා අර දෙවෙනි බාහුව හරි අණුවෙන් එහා පැත්තට හරි සර් ඔව් පළවෙනි එක පුතා අංශක 100 දෙවෙනි එක අංශක 150 අංශක 150 පළවෙනි එක අංශක 100 දෙවෙනි එක අංශක 150 තුන්වෙනි එක අංශක 170 අංශක 170 ඔය අගයන් තුන තමයි රූප සටහනේ ඊට අමතරව මම පල්ලෙහෙන් උදාහරණ කියලා දාලා තියෙනවා ඒක ලියන ක්‍රමාවලිය තමයි 91 92 110 150 160 ඒ විදිහට අපිට ඕන තරම් අගයන් ලියන්න පුළුවන් මේ මහා කෝණ වල හරි මම අහන්නේ ඔයාලගෙන් ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් මේ මහා කෝණ වලට කියන්න පුළුවන් වැඩිම අගය කීයද අර සුදු කෝණ වල කිව්වා වගේ කියන්න බලන්න චුට්ටක් කල්පනා කරලා 179 අංශක 179 very good මොකද ආද අපේ දුෂාන්ත විතරයි උත්තර දෙන්නේ මතීෂ සමත් මතීෂ මොකද්ද මහා කෝණ වල තියෙන බලන්න ලොකුම අගය ඒ මතීෂ චමත් පුතා ඇහෙනවද අංශක 179 අංශක 179 හරි අංශක 179 එකක් ලියන්නත් ටිකක් දාන්න හරි ඔන්න දැන් කෝණ තුනක් ගැන අපි කතා කරා මේ කෝණ තුන ගැන හොඳට බලන්න ආයි පාඩම මුලට යන්න ගිහිල්ලා එකින් එකට කරපු දේවල් ටික පුතා හොඳට කියවන්න හොඳට කියවලා මතකින් ආපහු මතක් කරන්න පොත වහලා S2 පියාගෙන හරි නැත්නම් පොත වහලා හරි මේ මනසින් මතක් කරන්න මොකද්ද සුළු කෝණ කියන්නේ මොකද්ද මහා කෝණ කියන්නේ මොකද්ද ඍජු කෝණයක් කියන්නේ මොනවද මේ උදාහරණ මේ හැටි හොඳට මේ මනසේ අඳ ගන්න හරි මනස කියන්නේ හොඳට අඳින්න පුළුවන් තැනක් හරි ඒ කියන්නේ අපිට ඕන රූපයක් අඳ ගන්න පුළුවන් පුතා හරි හොඳ මතකයක් තියෙන තැනක් ඕන රූපයක් ලස්සන අඳ ගන්න පුළුවන් හරි මනසේ අඳ ගන්න පුතා මහා සුළු කෝණයක් කියනවා මේ වගේ කෝණයක් එන්න ඕනේ නේද ඍජු කෝණයක් කියනවා මෙහෙම කියලා ඊට පස්සේ මහා කෝණයක් කියනවා ඍජු කෝණයට මේ පැත්තට ගිහිල්ලා නේ 180ට වඩා අඩු අන්න ඒව අගයනුත් එක්කම ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕන එහෙමයි පාඩම් කරන්නේ හරි මේ සතියක් තියෙනවද ඊළඟ සතිය ආයි තියෙන්නේ සෙනසුරාදා වෙනකන්
ඕව නිතර නිතර බලන්න ඕන. හරි. දැන් ඉස්කෝලේ ගියේ නැහැ කියලා පුතා මේ ක්‍රමයට තමයි පුතා තා ගොඩක් කල් යනකම් වෙන හැටියට මේ ඉගෙන ගන්න වෙන්නේ. ඒක නිසා මේ මාර්ග පුතා ඔයගොල්ලෝ වාසනාවන්ත වෙන්න ඕන මේ මෙහෙම ඩිවයිස් එකකින් හරි මේ ඉගෙන ගන්න. මෙලොව සංසාර දෙයක් ඉගෙන වචනයක් අකුරක්වත් ඉගෙන ගන්න පාසුවමක් නැති ළමයි ඕන තරම් ඉන්න ලංකාවේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ දෙන ඔයගොල්ලෝගේ අම්මා තාත්තා දෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හරි. ඒගොල්ලෝ සාධාරණයක් කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ යුතුයකමක් තියෙනවා මේ කරන වැඩ හොඳට බලලා අධ්‍යයනය කරලා මනසේ තැම්පත් කරගෙන හොඳට ඉගෙන ගන්න එක. හරි. දැන් මේ ගොඩක් ළමයි වැඩ කරනවා අඩුයි. හරි. ආයෙ පුතා වැඩ කරන්න පටන් ගන්න. හරි. දැන් මට කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ. ඔයගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ වැඩ කරන්න නැති? හේතුව මොකද පුතා? ඇයි දුෂ්ශංක දැන් මේ ගණන් ටික හදලා දාන්න නැත්තේ? ඇයි දුෂ්ශංක? දුෂ්ශංක මොකද ළමයි? දුෂ්ශංක දැම්මද පුතා මේ දස් ටික ගණන් ටික හදලා? නෑ සර්. ඒ මොකද? දාන්න බැරි. ඒ කියන්නේ පුතා ඔයගොල්ලෝ වැඩ කරන්න මුලින් වැඩ කරා හොතට දැන් මොකද ඒක නවත්තලා දෙන්නේ මොක කරන එක? නේද? වැඩ ටික කරන්න ඕන පුතා. නැත්තම් පන්ති එකේ තේරුමක් නැහැ. පන්ති යනවා පොතේ ලස්සනට ඔවා මේ ලියලා තියනවා එච්චරයි. මනස නැහැ නේ. ඒක නිසා මේ වැඩේ නවත්තලමයි ආවි පටන් ගන්න. මතීෂ මොකද වැඩ ටික ගණන් ටිකක් දැම්මේ නැහැ නේ ළඟදී ආයි. මතීෂ මොකද දැන් ආයි වැඩ කරන එක නවත්තලා තියෙන්නේ? මතීෂ ගෙදරට ළමෝ කරන්නේ ඈ ගණන් හදලා දාලා තිබුණේ නැහැ. මතීෂ ඇහෙනවද? ඔව් සර්. මොකද වැඩ කරන්නේ නැත්තේ දැන්? වැඩ කරන අඩුයි නේද දැන්? ලාභලත පුතාම මේක අනිවාර්යෙන් බලනවා. ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් පුතා මේ පන්තිය නවත්තනවා. තේරුමක් නැහැ නේ. මම අතට ගොඩක් මහන්සි වෙලා ඔයගොල්ලෝ ඉතින් මේ ඔන්ලයින් ක්ලාස් එකක් කරනගෙන ලොකු ගොඩක් මහන්සි වෙනවා නේ. මෙතන ඩිවයිස් නියම කරගෙන නේ. මේ ඔයගොල්ලෝ නිකන් මෙතන කාලේ පැය දෙකක් විතරක් විතර මේක අහන්න ඉඳලා කියලා වැඩක් නැහැ. හරි. මේ පන්ති නවත්තලා මේ මොකදින් මේ පන්ති කරන්න මේ වැඩ කරන්නේ නැත්තම් ඉන්න කී දෙනාද ඒ ටික කියන විදිහට ටික කරන්න ඕන. හරි. ළමයි හොති ඉතරම් බලන්නේ. වැඩ නැහැ නේ එහෙමනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ටික කරන්න ඕන. අපරාධ දෙමාපියන්ගේ සල්ලි ඉඳන් කරගෙන ආවිල්ලා මේ මාත් විතර ගොඩක් මහන්සි වෙනවා නේ. මගෙන් ඒක ප්‍රයෝජනයක් ගන්නෙත් නැතුව එහෙම වැඩක් නැහැ නේ. අභ්‍යාස කරලා දාන්න ඕන. ගෲප් එකේ එහෙම තියෙනවද? නේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ දාලා තියෙන්නේ. ඒකයි. තේරුමක් නැහැ නේ. ලබනති මේ දෙක කතා කරන්න කියන්න එපා. අද ඉදම්ම වැට් එක කරලා දාන්න. මතීෂ දුෂ්ශංක හැමෝම හරිද? හරි. යම්කිසි ළමයෙකුට අසනීපයක් එහෙම තියෙනවා ඒක සාධාරණ ඒක ප්‍රශ්නයක් මට මාව දැනුවත් කරන්න. එහෙම ළමයි කිව්නේ කියලා ඒ ළමයි ප්‍රශ්නයක් නැහැ. අනිත් ළමයින්ට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? මේ වැට් එක කරන්න ඕන පුතා නැත්නම් තේරුමක් නැහැ. මගේ මානසික වැඩකුත් නැහැ. ඕගොල්ලෝ නිකන් අපරාධ නේද? දෙමාපියන්ගේ සල්ලි නාස්ති කිරීමක් වෙන්නේ. හරි. මේ ඒක හරියට ප්‍රේ ගන්න ඕන. ළමයි මේක කියන්න එපා. එහෙම මොකදින් මේ නේ. හරි. හොඳයි. ඔයගොල්ලෝ දැන් ළමයි සතිය එනකොට හතේ එක අභ්‍යාසය කරන් ඉන්න ඕන. හරි 7 එක අභ්‍යාසය කරන් ඉන්න කියන්නේ මට 7 එක අභ්‍යාසය කරලා දාන්න ඕන ළමයි. හරිද? 7 එක අභ්‍යාසය. 7 එක.
හතේ එක අභ්‍යාසය කරලා දාන්න ඕන. හතේ එක ඊට අමතරව හතේ දෙක බලමු. හතේ දෙක. ඔව් හතේ දෙක අභ්‍යාසය කරන්න පුළුවන්. හතේ දෙක පොඩි පොඩි ගණන් ටිකක් තියෙනවා. හරි. මෙන්න මේ අභ්‍යාස දෙක කරලා දාන්න ඕන. හරි. හතේ එක අභ්‍යාසයයි හතේ දෙක අභ්‍යාසයයි. හරි. ඒකයි පුතා මේ මම කරන මහන්සි උගුරු ප්‍රයෝජනයක් ගන්න. හරි. ඔයගොල්ලෝ පාන්සලට වැඩ කරන්න ඕන. හරි. මම කිය කැමති මම කියන දේ වැටික් කරන්න ඕන. නැත්නම් පුතා මේ අපි දන්න ඕනේ. එහෙම කරොත් තමයි ගණිතයේ හොඳට මේ ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඒක පන්තිකට ආව කියලා එහෙම නම් ගන්න බෑ. හරි. කියන වැටික් කරන්න ඕන. පොඩි දෙයක් නේ. ඕන්න දවසකට පැය භාගයක් යයි. ඕන්තරම් ඕගොල්ලෝ නිකන් ඉන්නව නේද? පැය භාගයක් යයි ඕන්න ඔය ගණන් 10ක් හදලා දාන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. හරි. ඊට අමතරව මේ අභ්‍යාස දෙකයි හතේ එක අභ්‍යාසය හතේ දෙකයි. මේ ටික කරලා මේ මට දාන්න. හොඳයි. එහෙනම් වැටික් කරලා පුතා පරිස්සමට ගෙදරලා වැටික් කරන්න. The bell icon. Subscribe now and subscribe now and press subscribe now and press the bell icon.